තනවා ඔයගොල්ලන්ට මාව ඉතා පැහැදිලිව ඇහෙනවා කියලා. ඉතින් ඇත්තටම මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා IAS ආයතනයට සුපුරුදු පරිදි වරලත් ගණකාධිකරණ විභාගයේ සඳහා උසස් පෙළ විභාගයේ අනතුරුව සූදානම් වෙන අපේ මේ රැබර ශිෂ්‍යාවන් ඒ පිළිබඳව දැනුවත් කිරීමට මේ ආකාරයෙන් අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් ඉතින් මම හිතනවා ඇත්තටම සියලුම දරුවෝ මේ පාර උසස් පෙළ විභාගය අවසන් කළා තමයි වරලත් ගණකාධිකරණ පාඨමාලාව සඳහා සූදානම් වෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නම් කොයි ආකාරයෙන්ද ආයතනයේ ලියාපදිංචි වෙන්නේ, ඒ වගේම අධ්‍යයන කටයුතු සිදු කරගෙන යන්න ඕන කොයි ආකාරයෙන්ද, ඒ වගේම විභාග සඳහා ඉදිරිපත් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණා පිළිබඳව මම මගේ PowerPoint presentation එක පාවිච්චි කරන ගමන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් දරුවනේ ඔයගොල්ලන්ට අවසානයේදී අපි සාකච්ඡා කරමු විශේෂයෙන් ඔයගොල්ලන්ට මම හිතනවා ගැටලු රසක් තියෙන්න පුළුවන්. මේවා අපි සාකච්ඡා කරලා අපි විසඳගමු කොහොමද මේ අධ්‍යයන කටයුතු සිදු කරන්න කියන කාරණා පිළිබඳව. ඉතින් මුලින්ම අපි මම හිතනවා ඔයගොල්ලන්ට මගේ PowerPoint presentation එක ඇහෙන්නේ නැහැ. පේනවා ඇති. අපි දරුවනේ අතර මුලින්ම බැලුවොත් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන් උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව උසස් පෙළ සඳහා සහභාගී වෙච්ච අපේ පැහැදිලිව ඇහෙන්නේ නැහැ සර්. ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැද්ද පුතා මාව? සත්‍ය ඩබල් වෙලා වගේ ඇහෙන්නේ සර්. කියන්නේ මයික් දෙකකින් කතා කරනවා වගේ. දැන් ඔයගොල්ලන්ට පැහැදිලිව ඇහෙනවද? හරි සර්. දැන් හරි නේද? හරි. එතකොට අපි කතා කර කර හිටියේ දැන් උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව යටතේ විශේෂයෙන් උසස් පෙළ හදාarලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න අපේ මේ දයාබර දරුදැරියෝ විශේෂයෙන් ඉතාමත් හොඳ ඉතාමත් ඉහළ පිළිගැනීමක් තියෙන වෘත්තියකට තමයි ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ IAS ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා දැනට ඔයගොල්ලන්ගේ අධ්‍යයන කටයුතු ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. ඉතින් මම කෙටියෙන් ඇත්තටම දැනුවත් කළොත් ඔයගොල්ලෝ දන්නවා වරලත් ගණකාධිකාරී ආයතනයේ විශේෂයෙන් අර මම කලින් කිව්වා වගේ වාණිජ්‍ය විෂය ධාරාව යටතේ දරුවෙකුට ඉස්සරහට එන්න තියෙන ඉතාමත් හොඳම අවෘත්ති ආයතනයක් අවුරුදු 60කට එපිට ගිය ඉතිහාසයක් තියෙන ලංකාවේ තියෙන ප්‍රමුඛතම වෘත්තීය ගණකාධිකාරී ආයතනය වෙන්නේ ශ්‍රී ලංකා ගණකාධිකාරී ආයතනය. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ආයතනයේ වරලත් ගණකාධිකාරීවරින් 6000කට අධික පිරිසක් ඉන්නවා. එතනිනුත් අපි බැලුවොත් 30ක් පමණ විශේෂයෙන් යුරෝපා රටවල ඔයගොල්ලන්ට ඇහෙනවද පුතා? ඔව් සර් මේ මං IAS එකේ. සර් මේ පාටිසිපේට් වෙන්න ළමයි බැරුව ඉන්නවා. සර්ට පුළුවන් මට රෙකෝඩින් ඇක්සස් එක දෙන්න. එහෙම වුණොත් මට පුළුවන් ඒ ළමයිට YouTube එකට දාන්න. අපිට සම්බන්ධ වෙන්න පුළුවන් 100කට විතර. නමුත් මම මේ රෙකෝඩ් කරලා අපි ඒක ෂෙයා කරගමු. ඊට පස්සේ පුළුවන් අපි සම්බන්ධ වෙන්න බැරි අයටත් මේක බලන්න පුළුවන් නේද? හරි සර් ඔය පැත්තේ රෙකෝඩ් වෙනවනේ. ඕකේ ඕකේ. ඔව් මම රෙකෝඩ් කරනවා. ඕකේ සර් ඕකේ. ඔව් හරි. ඉතින් ඒ වගේ විශාල අවස්ථා රැසක් තියෙන වෘත්තියක් තමයි වරලත් ගණකාධිකරණ පාඨමාලාව කියන්නේ. ඉතින් අපේ මේ දයාබර ශිෂ්‍යාවන්ට උසස් පෙළ උසස් පෙළ විභාගයෙන් අනතුරුව ඔයගොල්ලන්ගේ අධ්‍යයන කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඇත්තටම ගැටලු රැසක් තියෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඔප්ෂන් රැසක් තියෙන්න පුළුවන්. ඉතින් අපි බැලුවොත් මෙතන ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ඇත්තටම බහුතරයේගේ අපේක්ෂාව තියෙන විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගෙන ප්‍රථම උපාධිය ලබා ගන්න. ඒ වගේම තවත් ශිෂ්‍යයන් පිරිසක් රැකියාව සඳහා යොමු වෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපන අවස්ථා, ඒ වගේම වරලත් ගණකාධිකරණයේ වගේ වෘත්තීය සුදුසුකම් සඳහා සූදානම් වෙන දරුදැරියෝ ඉන්නවා. ඒ වගේම නැවත වතාවක් උසස් පෙළ විභාගයේ සඳහා සූදානම් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශ අපේක්ෂාවෙන් ඉන්න දරුදැරියොත් මෙතන ඉන්නවා. ඉතින් මෙන්න මේ කාරණා ටික අපි කැටි කරලා ගත්තාම දරුවනේ වරලත් ගණකාධිකරණ පාඨමාලාව ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත් වෘත්තීය සුසුකමක් වෙනවා. විශේෂයෙන් විශ්වවිද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරන ගමන් වුණත් ඔයගොල්ලන්ට මේක සම්පූර්ණ කරලා විශ්වවිද්‍යාල උපාධියක් සමග වෘත්තීය සුසුකමක් හැටියට වරලත් ගණකාධිකරණ පාඨමාලාව අවසන් කරලා ගණකාධිකාරීවරයෙක් වීමේ හැකියාව තියෙනවා.
ඉතින් අපි බලමු අපි ස්ටෙප් බයි ස්ටෙප් බලමු කොහොමද ඔයගොල්ලෝ මේ පාඨමාලාව සම්පූර්ණ කරගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි ඔයගොල්ලන්ට තියෙන ගැටලුව තමයි මේ පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා ඔබට අවශ්‍ය කරන මූලික සුදුසුකම. ඉතින් අපි දන්නවා සාමාන්‍ය සාමාර්ථ 3ක් උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය ධාරාවකින් ලබා ගන්නා ශිෂ්‍යාවකට ඒ වගේම ලන්ඩන් කේම්බ්‍රිජ් A level වෙන්න පුළුවන්. ඒ සුදුසුකම පදනම් කරගෙන පුළුවන් ආයතනයේ ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් හැටියට ලියාපදිංචි වෙලා අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න. ඉතින් ඔයගොල්ලෝත් ඇත්තටම උසස් පෙළ ප්‍රතිඵල එනකන් දැන් IAS ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා අධ්‍යයන කටයුතු ආරම්භ කරලා තියෙනවා ඉදිරියේ පැවැත්වෙන විභාග සඳහා මුණ දෙන්න. ඉතින් අපි මෙන්න මෙතනදී ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් අපි සාකච්ඡා කරන්න ඕන අවධාරණය කරගන්න ඕන දරුවනේ. මොකද විශේෂයෙන් දැන් උසස් පෙළ 2020 ඔක්තෝබර් මාසයේ සම්පූර්ණ කරපු මේ අපේ දායබර ශිෂ්‍යාවට මම හිතනවා ප්‍රතිඵල ලැබෙනකොට ආම වශයෙන් මාර්තු මාසයේවත් වෙනවා 2021. ඉතින් මෙන්න මේ කාලය ඉතාමත් ඵලදායීව යොදාගෙන වරලත් ගණකාධිකාරිය ආයතනයේ විභාග අධීරයන් ප්‍රථම අධීර, දෙවන අධීර, තුන්වෙනි අධීර, ඒ වගේම හතරවෙනි අධීර කියන මේ අධීර හතර ක්‍රමානුකූලව සම්පූර්ණ කිරීමේ ආරම්භයක් තමයි මේ දල සටහනකින් මම ඔයගොල්ලන්ට දක්වලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි බැලුවොත් මේ අවුරුද්දේ A level කරපු දරුවෙකුට හැකියාව තියෙනවා ලබන අවුරුද්දේ 2021 වර්ෂයේ අපි මාර්තු දැනට ඇත්තටම ඔයගොල්ලන්ට මම සඳහන් කළොත් 2021 වර්ෂයේ මාර්තු, ජූනි, ඒ වගේම සැප්තැම්බර්, දෙසැම්බර් විභාග 4ක් තියෙනවා. දැනට සැලසුම් කරලා තියෙනවා සාමාන්‍ය විදිහට කරගෙන යන්න ඔන්ලයින් ක්‍රමයේ යටතේ විභාග 4ක්. ඉතින් මෙන්න මේ විභාග 4න් ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා මාර්තු මාසයේ. එහෙම නැත්නම් ජූනි මාසයේ වෙනකොට දැන් මේ සූදානමත් එක්ක මාර්තු නැත්නම් ජූනි මාසයේ පැවැත්වෙන විභාගය සඳහා ඔයගොල්ලන්ට වාඩි වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා විෂයන් 4ක් තියෙනවා. ඉතින් මේ විෂයන් 4ට අවශ්‍ය කරන ස්වාධීන කට්ටල ආයතනයේ ලබාගෙන ඒ වගේම IAS ආයතනය මගින් පැවැත්වෙන ඒ දේශන කටයුතු වලට සහභාගී වෙලා ඔයගොල්ලන්ට පළවෙනි අධීර බිස්නස් ලෙවල් 1 කියන විභාගයේ මාර්තු එහෙම නැත්නම් ජූනි වෙනකොට ඉතාමත් පහසුවෙන් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ගේ මේ විභාගය අවසන් වෙනවත් එක්කම නැවත IAS ආයතනයේ ක්ලාසස් පටන් ගන්නවා බිස්නස් ලෙවල් 2 දෙවන අධීරට. ඒ අධීරයේ විභාග ඔයගොල්ලන්ට සැප්තැම්බර් දෙසැම්බර් මාසයේ පැවැත්වෙනවා. ඒක ඔයගොල්ලන්ට පැහැදිලි ඉතාමත් පහසුවෙන් 2021 වෙනකොට බිස්නස් ලෙවල් 1 බිස්නස් ලෙවල් 2 කියන මේ අධීරයන් දෙක ඉතාමත් පහසුවෙන් සම්පූර්ණ කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන දල වශයෙන් ඔයගොල්ලෝ මේ අවස්ථාව අවබෝධ කරගත්තොත් 2022 වර්ෂය වෙනකොට ඔයගොල්ලන්ට පුළුවන් කෝපරේට් ලෙවල් අධීර ඒ වගේම 2023 වර්ෂය වෙනකොට ස්ට්‍රැටජික් ලෙවල් කියන අධීර සම්පූර්ණ කරන්න. ඉතින් විභාග අධීරයන් ටික ගත්තොත් ඔයගොල්ලෝ දැනට ඔළුවට දාගන්න බිස්නස් ලෙවල් 1 බිස්නස් ලෙවල් 2 කෝපරේට් ලෙවල් ස්ට්‍රැටජික් ලෙවල් කියලා විභාග අධීරයන් තියෙනවා 4ක්. ඉතින් මේ විභාග අධීරයන් 4 ඉතාමත් පහසුවෙන් ඔයගොල්ලන්ට අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුළත සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම තියෙන තවත් සුවිශේෂීම දෙයක් තමයි ඔයගොල්ලන්ට මේ න්‍යායික දැනුම ලබාගෙන විභාග සමත් වෙනවා වගේම ඒ ඉගෙන ගන්න දැනුම කොයි ආකාරයෙන්ද ඔයා ප්‍රායෝගිකව මේ ව්‍යාපාරික ලෝකයේදී මේ මෙවලම් මේ ඉගෙනගත්ත දේවල් කොයි ආකාරයෙන්ද යොදාගන්නේ කියන කාරණාව පිළිබඳ ඉතාමත් මනා ප්‍රායෝගික පුහුණුවක් සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරීවරයෙක් යටතේ වසර 3ක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා මේ පාඨමාලාවත් එක්ක. ඒ කාල සීමාවදී ඇත්තටම ඔයගොල්ලන්ට මාසිකව ඒ ආයතන විසින් ඇලවන්ස් එකක් එහෙම නැත්නම් දීමනාව මාසික දීමනාවක් වෙනම ඔයගොල්ලන්ට මේ අධ්‍යාපන කටයුතු සමග ඒ ප්‍රායෝගික පුහුණුව කරගෙන යාම සඳහා ඒ ආයතන විසින් ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් වසර 3ක ප්‍රායෝගික පුහුණුවක් අරගෙන බිස්නස් ලෙවල් 1 2 කෝපරේට් ස්ට්‍රැටජි කියන මේ විභාග අධීරයන් 4 සම්පූර්ණ කරලා වසර 3ක් 4ක් අතර කාලයේදී පූර්ණ සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරීවරයෙක් හැටියට සුදුසුකම් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති අපි දක්වලා තියෙනවා ප්‍රායෝගික පුහුණුව සඳහා ලංකාව පුරා අපි ගත්තොත් දැන් විගණන ආයතන කියලා තියෙනවා අපි කියනවා ඒකට ඔඩිට් ෆර්ම් කියලා ඔයගොල්ලෝ අහලා ඇති දැනටමත්. ඒ වගේම විගණන නොවන ආයතන රසක් තියෙනවා අපි ගත්තොත් ලංකාවේ තියෙන සියලුම බැංකු ඒ වගේම මහ බැංකුව ඒ ආදී වශයෙන් ආයතන ගණනාවක් තියෙනවා. ඒ හැම ආයතනයකම වරලත් ගණකාධිකාරීවරයෙක් යටතේ ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා මේ ප්‍රායෝගික පුහුණුව
සම්පූර්ණ කරන්න. ඉතින් මෙන්න මේ අධ්‍යයන සැලැස්ම ඉතාමත් වැදගත් ඔයගොල්ලන්ට දරුවනේ උසස් පෙළ විභාගයෙන් අනතුරුව අපි දන්නවා ගොඩක් මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක ඔයගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු සමහර දේවල් බාධා රසක් මැද්දේ තමයි ඔයගොල්ලෝ කරගෙන යන්නේ. නමුත් ඔයගොල්ලන්ට උසස් පෙළ අවසන් දැන් ඊළඟ පියවර තබන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට මේ ආරම්භය හරියට ගත්තොත් මේ ස්ටඩි ප්ලෑන් එක මේ අධ්‍යයන සැලැස්ම හරියට ඔයගොල්ලෝ සැලසුම් කරගත්තොත් ඉතාමත් පහසුවෙන් අර සතියන්තේ IAS ආයතනයෙන් පැවැත්වෙන මේ දේශන වලට සම්බන්ධ වෙන ගමන්ම ඔයගොල්ලන්ට පුළුවන් සතිය දවස්වල ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කරලා අවුරුදු 3ක් වෙනකොට qualified chartered accountant කෙනෙක් හැටියට සුසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේක තමයි ඔයගොල්ලන්ගේ මූලික සැලැස්ම මේ උසස් පෙළ විභාගයෙන් අනතුරුව ඉදිරි වසර 3 සඳහා. ඉතින් මේක ඔයගොල්ලෝ හිතට ගන්න ඕන. අපි ඊළඟ දැන් මෙතනදී ඔයගොල්ලන්ට බලන්න පුළුවන් දරුවනේ අපි මම කලින් කිව්වා වගේ වරලත් ගණකාධිකරණ පාඨමාලාව සඳහා තියෙනවා අධීරයන් 4ක්. business level 1, business level 2, corporate level, strategic level කියලා විභාග අධීරයන් 4ක් තියෙනවා. එතකොට මේ විභාග අධීරයන් 4 යටතේ ඔයගොල්ලන්ට මම කිව්වා ප්‍රායෝගික පුහුණුව ලැබෙනවා. ඒ වගේම හැම අධීරයක් යටතේම ඔයගොල්ලන්ට අර ඔයගොල්ලන්ගේ soft skills develop කරන්න අපි දන්නවා විශේෂයෙන් ව්‍යාපාරික ලෝකයේදී ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි දැනුම ඒ වගේම පරිගණක දැනුම විශේෂයෙන් මේ ගිණුම් කරන ශාස්ත්‍රයට අදාළව අත්‍යවශ්‍ය මෙවලම් මූලික දේවල් වෙනවා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන මේ ශාස්ත්‍රයේදී. ඉතින් ඒ සඳහාත් වෙනම පාඨමාලා සකස් වෙලා තියෙනවා අධීර 4 යටතේ වෙනම වැඩසටහන් 4ක් වශයෙන්. ඉතින් ඒ පහසුකමත් ඔයාලට වරලත් ගණකාධිකරණ මේ පාඨමාලාව තුලින්ම ලැබෙනවා. ඒ වගේම මම මෙතනදී විශේෂයෙන් ඔයගොල්ලන්ට අවධාරණය කරන්න කැමතියි අපි දන්නවා අවුරුදු 3ක් 4ක් මේ කාලය අරගෙන සම්පූර්ණ වරලත් ගණකාධිකරණ පාඨමාලාව ඉවර කරලා chartered accountant කෙනෙක් වෙන එක තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් මෙන්න මේ ගමනේදී ඔයගොල්ලන්ට අවශ්‍ය නම් එක් අධීරයන් යටතේ සුදුසුකම් ලබාගෙන ව්‍යාපාරික ලෝකයේ තුල එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන රැකියා අවස්ථා ගණනාවකට ඔයගොල්ලන්ට ප්‍රවේශය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි බැලුවොත් A level වලින් පස්සේ අර මම කලින් කිව්ව business level 1 business level 2 කියන මේ අධීරයන් දෙක සම්පූර්ණ කරලා ඔයාට පුළුවන් නම් අවුරුද්දක ප්‍රායෝගික පුහුණුවක් සම්පූර්ණ කරගන්න chartered accountant කෙනෙක් යටතේ පළවෙනි සුදුසුකම ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් වරලත් ගණකාධිකාරී ආයතනයේ certified business accountant CBA කියලා අපි කියනවා. ඉතින් මේක අපි ගත්තොත් ඇත්තටම විශේෂයෙන් රජයේ ගණකාධිකාරීවරුන් ඒ වගේම විගණකවරුන් වදවා ගැනීමේදී අත්‍යවශ්‍ය සුදුසුකමක් හැටියට ඒගොල්ලෝ ගැසට් කරනවා ඉල්ලනවා මේ CBA සුදුසුකම. ඉතින් ඊළඟ ලෙවල් එකට ගිහිල්ලා ඔයා corporate level එකට ගිහිල්ලා ඒ විෂයන් 4 සම්පූර්ණ කරලා තවත් අවුරුද්දක්. එතකොට සම්පූර්ණයෙන් අපි ගත්තොත් අවුරුදු 2ක පුහුණුවක් සම්පූර්ණ කරලා ඔයාට හැකියාව තියෙනවා certified corporate accountant කෙනෙක් හැටියට CCA කියලා අපි කියනවා සුදුසුකම ලබා ගන්න. මේවට ඇත්තටම ඔයගොල්ලන්ට ඉතාමත් ඉහළ වැටුප් ලැබෙන රැකියා අවස්ථා රසක් රැකියා වෙළඳපොළ තුල තියෙනවා. අපි මෙන්න මේවා තමයි ඉලක්ක කරගන්න ඕනේ. ඒ වගේම අවසාන අධීර ස්ට්‍රැටජික් ලෙවල් කියන අධීර සහ තවත් වසරක පුහුණුවක්. ඒතකොට අවුරුදු 3ක සම්පූර්ණ පුහුණු කාලයක් ඉවර කරලා ඔයගොල්ලන්ට පුළුවන් chartered accountant කෙනෙක් හැටියට ආයතනයේ සමාජිකත්වය ලබා ගන්න. ඉතින් මේක දරුවනේ ඇත්තටම වරලත් ගණකාධිකාරීවරයෙක් වෙනවා කියලා කියන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ජීවිත කාලය පුරාවට ඔයගොල්ලන්ගේ ඒ වෘත්තියට ඉහළ පිළිගැනීමක් ඒ වගේම ඔයගොල්ලන්ට අපි කිව්වොත් ඔයගොල්ලන්ගේ අස්සනට ඔයගොල්ලන්ට ජීවිතේ කාලය පුරාට ඔයගොල්ලන්ට chartered accountant කෙනෙක් හැටියට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට අවශ්‍ය නැ ඔයගොල්ලන්ට පෞද්ගලිකව විගණනයේ යෙදීමේ හැකියාවකුත් තියෙනවා. ඔයගොල්ලෝ ජොබ් එකක් කලේ නැතත් ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා ඔයගොල්ලන්ගේ ඔඩිට් ෆර්ම් එකක් වෙනම එක්ස්ටර්නල් ඔඩිටර්ස්ලා හැටියට ඔයගොල්ලන්ට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න හැකියාව තියෙනවා. මේ වගේ ඔපචුනිටිස් අවස්ථා රැසක් තියෙන වෘත්තියක් තමයි වරලත් ගණකාධිකරණය කියලා කියන්නේ. ඉතින් මෙතනදී මට විශේෂයෙන් ඔයගොල්ලන්ට අවධාරණය කරලා දක්වන්න අවශ්‍ය වුණේ සම්පූර්ණම පූර්ණ සුසුකම්ලත් වරලත් ගණකාධිකාරීවරයෙක් නොවුනත් ඔයගොල්ලන්ට අධීර 3ක් යටතේ වසර එක සෑම වසරක් යටතේම ඔයගොල්ලන්ට සුදුසුකම් 3ක් ලබාගෙන රැකියාව සඳහා ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව තියෙනවා. දැන් මෙතනදී ඇත්තටම ඔයගොල්ලන්ට නැවතත් මම පැහැදිලි කළොත් මෙතනදී අපි ඇත්තටම දක්වලා තියෙන්නේ අර කලින් අපි
කතා කරු මේ කෝපරේට් ලෙවල් මම ඔයගොල්ලන්ට කිව්වා මේ කෝපරේට් ලෙවල් එක ඉවර කරලා ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා සර්ටිෆයිඩ් කෝපරේට් ඇකවුන්ටන්ට් කෙනෙක් හැටියට ඔයගොල්ලන්ට සුසුකම් ගන්න පුළුවන්. මෙන්න මෙතනදී ඔයාලට ඕන නම් පුළුවන් තව අවස්ථාවක් තියෙනවා. ඒ විශේෂයෙන් අපි ගත්තොත් ෆයිනෑන්ස්, ටැක්සේෂන්, ඒ වගේම data analytics රැකියාව වෙන පුළුවන්. තුල ඉතාමත් ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම actuarial science, entrepreneurship, ඒ වගේම auditing වගේ ශේත්‍ර වලින් ඔයාලට ස්පෙෂලායිස් වෙලා ඔයාලට හැකියාව තියෙනවා ඒ සුසුකම අරගෙන සර්ටිෆයිඩ් කෝපරේට් ඇකවුන්ටන්ට් කෙනෙක් හැටියට එක්සිට් රූට් එකක් එතනදී හැදෙනවා. විශේෂයෙන් මෙතන ඉන්න පුළුවන් දරුවෝ ඒගොල්ලන්ගේම නැත්නම් ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලාගේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න. ඔය චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් හැටියට සම්පූර්ණ සුසුකම් ලබා ගත්තේ නැතත් ඔයාලට පුළුවන් අර කෝපරේට් ලෙවල් එක ඉවර කරලා මේ වගේ entrepreneurship වගේ මොඩියුල් එකක් කරලා certified corporate accountant in entrepreneurship කියලා ඔයගොල්ලන්ට ඒ සුසුකමත් එක්ක ඔයගොල්ලන්ගේ ව්‍යාපාර විශේෂයෙන් පවත්වාගෙන යනකොට ඉතාමත් වැදගත් වෙනවා. සමහර අපේ ශිෂ්‍යයන්ට පුළුවන් tax advisor taxation වගේ මොඩියුල් එකක් සිලෙක්ට් කරගෙන tax advisor වගේ වෘත්තීන් වලට ප්‍රවිෂ්ඨ වෙන්න. ඒ වගේ විශාල රැකියා අවස්ථා රැසක් මේ ස්පෙෂලායිසේෂන් පාත්වේ සරා ඔයගොල්ලන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනදී ඊළඟට අපි දක්වලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇත්තම වෘත්තීය සුසුකම් ලබා ගන්නකොට ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත් වෙනවා ජාත්‍යන්තර පිළිගැනීම. ඉතින් වරලත් ගණකාධිකාරී ආයතනය මම අර කලින් සඳහන් කළා වගේ අවුරුදු 60කට එහා ගිය ඉතිහාසයක් තියෙන ඒ වගේම මහා බ්‍රිතාන්‍යයේ අපි කියනවා ඉංග්ලන්ඩ් ඇන්ඩ් වේල්ස් Institute of Chartered Accountants of England and Wales කියන මේ මහා බ්‍රිතාන්‍යයේ අපේ වගේම තියෙනවා වෘත්තීය ගණකාධිකාරී ආයතනයක්. ඒකේ සමාජිකයෝ තමයි එතකොට විගණකවරුන් හැටියට විගණනයේ යෙදෙන්නේ. ඉතින් ඒ සමාජිකත්වය ලබා ගත්තොත් ඔයගොල්ලන්ට ඇත්තටම ලෝකේ ඕනෑම රටක වරලත් ගණකාධිකාරීවරයෙක් හැටියට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්, වෘත්තියේ යෙදෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේකටත් ඔයගොල්ලන්ට අවස්ථාවක් දැන් තියෙනවා. සම්පූර්ණ වශයෙන් chartered accountant කෙනෙක් හැටියට සුසුකම් ලබා ගත්තේ නැතත් ඔයගොල්ලෝ අර මම කලින් සඳහන් කරපු strategic level කියන අධියරට විෂයන් දෙකක් සම්පූර්ණ කරලා ඔයගොල්ලන්ට තව විෂයන් තුනක් මේ ICAW එහෙම නැත්නම් Institute of Chartered Accountants of England and Wales කියන මේ මහා බ්‍රිතාන්‍යයේ වෘත්තීය ආයතනයේ තවත් විෂයන් තුනක් සම්පූර්ණ කරන්න පුළුවන් ලංකාවේ ඉඳලම බ්‍රිටිෂ් කවුන්සිල් එක හරහා. ඉතින් ඒ සමාජිකත්වය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔයා ලංකාවේ වරලත් ගණකාධිකාරී ආයතනයේ වරලත් ගණකාධිකාරීවරයෙක් හැටියට සමාජිකත්වය ගන්නවා. ඒ වගේම ඉංග්ලන්ඩ් ඇන්ඩ් වේල්ස් ආයතනයේ සමාජිකත්වය ලබා ගන්න ඩුවල් මෙම්බර්ෂිප් සමාජිකත්ව දෙකක් ලබා ගැනීමේ අවස්ථාව ඉතා පහසුවෙන් තියෙනවා. ඉතින් මේ තුලින් ඔයගොල්ලෝ මේ ලංකාවේ ඉඳලා කෙලිම ජාත්‍යන්තර මේ රැකියාව වෙළඳපොළට ඔයගොල්ලෝ ඉතාමත් පහසුවෙන් ඔයගොල්ලන්ට ප්‍රශ්න වීමේ හැකියාවක් මේ තුලින් දරුවනේ ලැබෙනවා. එතකොට මෙතන ඇත්තටම අපි දක්වලා තියෙන්නේ අපි ගත්තොත් දැන් දන්නවා ඔයගොල්ලෝ ලංකාවේ ලයිස්තුගත සමාගම් වලින් 70%ක 80ක විතර CEO, CFO, finance director ආදී වශයෙන් විශාල තරතුරු රැසක් හොබවන්නේ වරලත් ගණකාධිකාරී ආයතනයේ සමාජිකයන්. විශේෂයෙන් අපි ගත්තොත් ඒක පෞද්ගලිකාංශය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රාජ්‍යාංශය වෙන්න පුළුවන්. මේ ගිණුම් කරන ශාස්ත්‍රය තුල වරලත් ගණකාධිකාරීවරුන් ඉතාමත් ඉහළ මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරනවා. ඒගොල්ලෝ ඇත්තටම අර ගිණුම් කරන්නට පමණක් සීමා වෙලා නැහැ. විශේෂයෙන් ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන තීරණ ගැනීමේ පුරෝගාමී මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරන පිරිසක් හැටියට තමයි අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ තැනට ඔයගොල්ලෝ තමයි ඊළඟට එන්න ඉන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලෝ කීප දෙනෙක් බැලුවොත් ඔයගොල්ලන්ට පැහැදිලි නේද? විවිධාකාරයේ ප්ලාන්ටේෂන් වෙන්න පුළුවන්, මැනුෆැක්චරින් වෙන්න පුළුවන්, කන්ස්ට්‍රක්ෂන් වෙන්න පුළුවන්, සර්විස් සෙක්ටර් සෑම සෙක්ටර් එකම හැම ඒ ශාස්ත්‍රයකම අනිවාර්යයෙන්ම ඉහළම විශේෂයෙන් CEO, CFO වගේ ඉහළ තනතුරු හොබවන්නේ වරලත් ගණකාධිකාරී ආයතනයේ සමාජිකයින්. ඉතින් ඒක මට ඇත්තටම ඔයගොල්ලන්ට කියන්න අවශ්‍ය වුණේ මේ සඳහා තියෙන පිළිගැනීම. ඒ වගේම මේ අය තමයි ඔයගොල්ලන්ට අනාගතයේදී වෘත්තීය අවස්ථාවේ රැකියා ලබා දෙන්නේ. ඉතින් ඒ සඳහා ඔයගොල්ලන්ට මේ වෘත්තිය තුලින් ඉතාමත් ඉහළ පිළිගැනීමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට දරුවනේ අතර පොඩි වීඩියෝ වැඩසටහනක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒක පැහැදිලිව පැහැදිලි කියන එක අපි බලමු ප්ලේ කරලා සමහරවිට ඔයගොල්ලන්ට
එතකොට දරුවනේ ඒක උදාහරණයක් ඔයගොල්ලන්ට පෙන්වන්න. ඇත්තටම අපි ගත්තොත් ලංකාවේ ව්‍යාපාර රැසක පිටිපස සිටින ව්‍යාපාරිකයෙක්. ඉතින් එතුමා සඳහන් කළේ එතුමා යටතේ වරලත් ගණකාධිකාරීවරුන් 100කට අධික ප්‍රමාණයක් ඒගොල්ලෝ ඒ සේවයේ නියුක්ත කරලා තියෙනවා. ඉතින් මේ අවශ්‍යතාවය වෘත්ති අවශ්‍යතාවය ඉතාමත් පැහැදිලිව ඔයගොල්ලන්ට තියෙන ඉදිරියේදී ඔයගොල්ලන්ට මේ ශ්‍රේෂ්ඨය තුල තියෙන ඩිමාන්ඩ් එක ඉල්ලුම ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. ඒ වගේ අදහස් දැක්වීම තුලින්. ඊළඟට මම ඔයගොල්ලන්ට ආයතනයේ විසින් සමාජ සත්කාරයක් හැටියට සිදු කරන සෑම වර්ෂයකම උසස් පෙළ විභාගයේදී විශේෂයෙන් දරුවනේ ඒ සාමාර්ථ 3ක් ලබා ගන්න අපේ ශිෂ්‍යාවන්ට ඒ වගේම වාණිජ අංශයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රථම ස්ථානය ලබා ගන්නා දරුදරියන්ට ඒ වගේම සියලුම විෂය ධාරා ඔස්සේ පළවෙනි 10 දෙනා අතරට පැමිණෙන අපේ දරුදරියන්ට වල්ලත් ගණකාධිකාරී ආයතන විසින් පූර්ණ ශිෂ්‍යත්ව සෑම වර්ෂයකම ලබා දෙනවා. ඊටමත් වැඩි ප්‍රමාණයක් අපි ලබා දෙනවා. ඒ ඔයගොල්ලන්ටත් හැකියාව තියෙනවා ප්‍රතිඵල නිකුත් වෙනවා සමගම උසස් පෙළ ප්‍රතිඵල පදනම් කරගෙන මේ ශිෂ්‍යත්ව සඳහා ස්කෝලර්ෂිප් වලට ඇප්ලයි කරන්න ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා. ඒකත් මේ අවස්ථාවේදී පොඩ්ඩක් ඔයගොල්ලෝ දැනුවත් වෙන එක හොඳයි. මොකද අපි මාර්තු ප්‍රතිඵල නිකුත් වෙනවත් එක්කම මේ ඇප්ලිකේෂන් අපි කෝල් කරනවා. ඒ ඔයගොල්ලන්ට පුළුවන් අපිව සම්බන්ධ කරගෙන ඒ සඳහා අයදුම් කරන්න. ඉතින් මෙන්න මේ කාරණා ටික තමයි විශේෂයෙන් මට ඇත්තටම මූලික වශයෙන් ඔයගොල්ලන්ට සඳහන් කරන්න අවශ්‍ය වුණේ. ඉතින් අපි ශිෂ්‍ය ලියාපදිංචිය ගැන කතා කළොත් මෙතනදී ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා. අපේ මං හිතනවා මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා දිවයිනේ ප්‍රදේශ රැසකින් අපේ දරුදරියෝ සම්බන්ධ වෙනවා ඇති අපිත් එක්ක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය විදිහට ආයතනයේ ප්‍රධාන ශාඛාවට එහෙම නැත්නම් අපේ ශාඛා කාර්යාල 7ක් තියෙනවා. අපි ගත්තොත් යාපනය, අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර. මේ ශාඛා කාර්යාල වලට ඇවිල්ලා ඔයගොල්ලන්ට ඇප්ලිකේෂන් එකක් අරගෙන ඒ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරලා ඒකත් එක්ක විශේෂයෙන් මේ උසස් පෙළ විභාගය සඳහා වාඩි වෙච්ච අපේ දරුදරියන්ට අවශ්‍ය වෙනවා උපැන්න සහතිකයේ පිටපතක්. ඒ වගේම සාමාන්‍ය පෙළ O level සහතිකයේ පිටපතක් ඔයගොල්ලෝ අවශ්‍ය වෙනවා. ඒ ඇප්ලිකේෂන් එකත් එක්ක ආයතනයට ලබා දෙන්න අවශ්‍යයි. ඒ වගේම පාස්පෝර්ට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූපයකුත් ඇප්ලිකේෂන් එකත් එක්ක ඔයගොල්ලෝ ආයතනයට ලබා දෙන්න ඕන. එතකොට ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා මේ අයදුම් පත්‍රය ආයතනයට ගෙනල්ලා බාර දෙනවා නම් ආයතනයේටම මේ ගෙවීම් කටයුතු කරන්න පුළුවන්. උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න අපේ දරුවෝ ගෙවන්න ඕනේ රුපියල් 3200ක මුදලක්. මොකද ඒගොල්ලන්ට රුපියල් 1000ක් අඩු වෙනවා. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය ශිෂ්‍ය ලියාපදිංචි ගාස්තුවේදී අපි ගන්නේ 4200ක්. එතන 4200න් රුපියල් 2200ක් ඔයගොල්ලන්ගේ ශිෂ්‍ය ගාස්තුව අලුත් කිරීමේ ගාස්තුව හැටියට යන්නේ. රුපියල් 2000ක මුදලක් යන්නේ අලුත් නැත්නම් ලියාපදිංචි ගාස්තුව වශයෙන් තමයි අපි 2000ක මුදලක් අය කරන්නේ. මෙන්න මේකෙන් ඔය 2000ක ලියාපදිංචි ගාස්තුවෙන් 50%ක් රුපියල් 1000ක් අඩු වෙනවා ඔයගොල්ලන්ට. එතකොට 3200යි සම්පූර්ණ ගාස්තුව ගෙවන්න ඕනේ. එතනදී ඔයගොල්ලන්ගේ ලබන අවුරුද්දේ රිනිවල් ෆී එක ලියාපදිංචි ගාස්තුව ඒ සියලුම දේවල් ආවරණය වෙලා ඔයගොල්ලෝ ආයේ ඔයගොල්ලන්ගේ ස්ටුඩන්ට්ෂිප් එක අලුත් කරන්න ඕන 20යි 22 වර්ෂය සඳහා. ඉතින් ලබන අවුරුද්ද පුරාවට මේක වළංගු වෙනවා. ඉතින් මේ වගේ ඇප්ලිකේෂන් එකක් අරගෙන දරුවනේ ඔයගොල්ලන්ට පුළුවන් ලංකා බැංකුවට ගෙවන්න පුළුවන්. ඒකත් එක්ක වෙනම වවුචර් එකක් තියෙනවා ලංකා බැංකුවට ගෙවන්න. ඒ වවුචර් එක සම්පූර්ණ කරලා ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා 3200ක මුදල ලංකා බැංකුවේ ශාඛාවකට ගෙවලා ආයතනයේට එහෙම නැත්නම් ආයතනයේ ශාඛාවකට බාර දෙන්න පුළුවන්. ඒ වගේම දැන් මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට යන්න එන්න තියෙන ප්‍රශ්නත් එක්ක අපි තවත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඔන්ලයින් ක්‍රමයේ යටතේ ඔයගොල්ලන්ට පුළුවන් ආයතනයේ ලියාපදිංචි වෙන්න. ඉතින් අපේ casrilanka.com කියන වෙබ්සයිට් එකට ගියාම දරුවනේ ඔයගොල්ලෝ මතක තියාගන්න casrilanka.com මේ වෙබ්සයිට් එකට අපි ගියාම එතන තියෙනවා ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් කියලා වෙනම මම ඒක පෙන්නන්නම් ඔයගොල්ලන්ට මම හිතනවා වැදගත් වෙයි කියලා. අපි පොඩ්ඩක් බලමු මේ පියවරන් ටික. දැන් මෙතන මේ දක්වලා තියෙන්නේ මේ තියෙන රෙජිස්ට්‍රේෂන් ඇප්ලිකේෂන් එක අර මම කලින් සඳහන් කරපු. ඔයගොල්ලන්ට පේනව නේද ඇප්ලිකේෂන් එක? ඒක බලන්න කට්ටිය බලන්න ඇවිල්ලාද කවුරුවත් ඒක. ඔයගොල්ලන්ට දරුවනේ පේනව නේද ඇප්ලිකේෂන් එක? මේ දක්වලා මේ තියෙන්නේ ඇත්තටම රෙජිස්ට්‍රේෂන් ඇප්ලිකේෂන් එක. එතකොට මේක සම්පූර්ණ කරලා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ O level
birth certificate ඒ වගේම passport ප්‍රමාණය ඡායාරූපයක් සමග application එක බාර දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ csrilanka.com කියන මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මෙතනදී මේ තියෙන්නේ අපේ වෙබ්සයිට් එකේ මෙතන තියෙනවා මෙන්න මේ වගේ icon එකක් home page එකේ student registration කියලා. මෙන්න මේ tab එක click කළාම ඔයා යනවා අපේ student registration මේ application එකක් ඔයාට open වෙනවා. ඒකේ තියෙනවා පියවර 5ක් තියෙනවා. මේ පියවර 5ේදී ඔයගොල්ලන්ගේ පුද්ගලික තොරතුරු ඒ වගේම contact details, educational qualifications ඒ වගේ විස්තර කීපයක් ඔයගොල්ලෝ ලබා දීම අවශ්‍ය වෙනවා. ඒ වගේම විශේෂයෙන් ඕගොල්ලන්ට ගැටලු සහගත වෙන තැනක් තමයි අර ඔයගොල්ලන්ගේ O level ඒ වගේම A level දැනට නැහැ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නේ birth certificate එකේ. ඊටපත් ඔයගොල්ලෝ අප්ලෝඩ් කරනකොට application එකේ ඒවා PDF format එකට megabyte දෙකට අඩු PDF file හැටියට කලින් save කරගෙන තියාගෙන ඔයාලට ඒ registration process එකේදී ඒවා අප්ලෝඩ් කරන්න හැකියාව තියෙනවා. එතකොට photograph එක ඔයගොල්ලන්ට පුළුවන් JPG photograph එකක් අරගෙන ඒකත් megabyte දෙකට අඩු වෙන්න ඕන. ඒක වෙනමම ඔයගොල්ලන්ට ඒ step by step යනකොට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් දැන් අපේ දරුවන්ට එන්න පුළුවන් තව ගැටලුවක් තමයි උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නේ. එතකොට මේ ඇප්ලිකේෂන් එක පුරවනකොට කොහොමද ප්‍රතිඵල ලේඛනයේ පිටපතක් ඉල්ලලා තියෙනවා මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකේ. ඉතින් මෙන්න මෙතෙන්ට ඔයගොල්ලන්ගේ මේ පිට රිසල්ට් ෂීට් එක වෙනුවට ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා ඔයගොල්ලන්ගේ ඩෙන්ටි කාඩ් එකේ කොපි එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් ඒ අධීරයේදී. ඒ ලෙවල් රිසල්ට් ෂීට් එක වෙනුවට ඔයගොල්ලෝ පොඩි PDF ඩෙන්ටි කාඩ් එකේ PDF එකක් සේව් කරලා මෙගාබයිට් දෙකට අඩු ඒක ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේදී අප්ලෝඩ් කරන්න. එතකොට ගැටලුවක් එන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ එතකොට ඩිස්කවුන්ට් එකත් අපිට රෙකග්නයිස් කරනවා පෙන්ඩින් ස්ටුඩන්ට් කෙනෙක් කියන එක අපිට මේකේ අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයට මේ ස්ටෙප් 5 සම්පූර්ණ කරලා ඉවර වුණාට පස්සේ අවසානයේදී ඔයගොල්ලන්ට ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරලා සබ්මිට් කරන්න තියෙනවා. ඉතින් ඇප්ලිකේෂන් එක සබ්මිට් කළාම ඔයගොල්ලන්ගේ ඊමේල් එකට එනවා temporary application number එකක් එනවා. ඒ වගේම ඔයාට online payment කරන්න පුළුවන් නම් ඒකට payment link එකක් වෙනම ඒ ඊමේල් එකට මෙනවා. කෙලින් මේ link එක follow කරලා ඔයාට Visa Master credit card එකක් තියෙනවා නම් අම්මට එහෙම නැත්නම් තාත්තට කියලා ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා මේ payment එක කරලා registration එක සම්පූර්ණ කරන්න. registration එක සම්පූර්ණ කරලා ඉවරලා ඔයා ඒ online registration එකට දුන්න සියලුම documents ටික O level birth certificate passport size photograph එකක් මේ ටික පුළුවන් ආයතනයේට register post එකේ එවන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට දුෂ්කරතාවයක් තියෙනවා නම් දැන් online application එකක් දාලා payment කරන්න credit card එකක් නැති ප්‍රශ්නයක් හරි මොනවා හරි ගැටලු තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා application එක process කරලා ඉවරලා ඔයාගේ email එකට අර temporary number එක ආවට පස්සේ ලංකා බැංකුවේ සාමාන්‍ය deposit slip එකක් අරගෙන ඔයාට පුළුවන් ඒ විස්තර ටික deposit slip එකෙන් පුරවලා ලංකා බැංකුවට උනත් ඔය රුපියල් 3200 ගෙවලා registration එක ඒ ගාස්තුව ගෙවලා සම්පූර්ණ කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මම මේ සඳහන් කළේ ඔයගොල්ලන්ට ඒ වැදගත් වෙන කාරණා කීපයක් online registration එකේදී. ඉතින් මේ දක්වලා තියෙන ඇත්තටම එතනදී ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන ලියකියවිලි ඔයගොල්ලන්ගේ birth certificate එක ඊට පස්සේ educational certificate විශේෂයෙන් ඔයගොල්ලන්ට අදාළ වෙන්නේ O level result sheet එක passport size photograph දෙකක් ඒ වගේම national identity card එකක් national identity card එකේ copy එකක් ඒක අවශ්‍ය වෙන්නේ අර A level result sheet එක නැති අයට ඒ වෙනුවට NIC එකේ copy එකක් එතෙන්ට අප්ලෝඩ් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි ගොඩක් දේවල් ස්ටඩි පැක් එක ගන්න ඕනේ. ඔව් ස්ටඩි පැක් එක දැන් විෂයන් 4ක් තියෙනවා පළවෙනි ලෙවල් එකට බිස්නස් ලෙවල් 1 එකට. එතකොට විෂයන් 4ට අදාළ ස්ටඩි පැක් එක ඔයගොල්ලන්ට පුළුවන් ආයතනයේ සාකාවකින් එහෙම නැත්නම් සාකා කාර්යාලයකින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒක පැක් එකක් ඒක සබ්ජෙක්ට් එකකට 2200ක් වෙන්නේ වගේ 8800ක් වෙන පොත් 4ම ඔයගොල්ලෝ ගන්නකොට ඉතින් මේ ස්ටඩි පැක් එකත් අරගෙන අධ්‍යයන කටයුතු වල නියැලෙන්න පුළුවන්. මොකද සියලුම මේ අපි ගත්තොත් IAS ආයතනයේ මේ ලෙක්චර්ස් සංවිධානය කරලා තියෙන ඒ වගේම අපේ විභාග ප්‍රශ්න පත්‍ර හැදෙන්නේ මේ ස්ටඩි පැක් එක බේස් කරගෙන. ඉතින් ඒක අරගෙන ඔයගොල්ලෝ මුල ඉඳන්ම සූදානම් වෙන එක ඉතාමත් වැදගත් විභාගයේ සාර්ථකව සම්පූර්ණ කිරීම සඳහා. ඉතින් එතකොට ස්ටඩි පැක් එක අනිවාර්යයෙන් ස්ටඩි පැක් එක පුතා ඒක අනිවාර්ය අංගයක් වෙනවා. මොකද ඒක ඉතාමත් වැදගත් කියන්නේ.
මේ ළමයින්ට පෙවුනේ ඇප්ලිකේෂන් හෙලෝ දැන් ඇප්ලිකේෂන් එක ඔව් දැන් පේනවද රංජි ස්ක්‍රීන් එක මම තවම නැහැ ආපහු ඉන්න මම ආපහු ෂෙයා කරන්න ඔව් වෙබ්සයිට් එකට යන විදියයි ඇප්ලිකේෂන් එකයි ඒ තොරතුරු ටික ස්ක්‍රීන් එකේ දිස්සුන්නේ නැහැ රයිට් ඉන්න මම ආපහු ෂෙයා කරන්න ඇප්ලිකේෂන් එක අපි ස්ටඩි පැක් එක ගන්න වෙනවා නම් කොහමද? ස්ටඩි පැක් එක පුතා ඔයාට හෙඩ් ඔෆිස් එකට ඇවිල්ලා ගන්න පුළුවන් සතිය දවස් 5ම එහෙම නැත්නම් අර මම කලින් කිව්ව අපේ බ්‍රාන්ච් එකකින් ගන්න හැකියාව තියෙනවා රෙජිස්ටර් වෙන දවසම ගන්න ඕනේද? දැන් රෙජිස්ටර් වෙලා පස්සේ උනත් ඕගොල්ලන්ට ගන්න පුළුවන් නමුත් අපි පුළුවන් තරම් කියන්නේ ඕගොල්ලන්ට හැකි ඉක්මනින් ඒක අරගෙන මේ ඔයගොල්ලෝ අධ්‍යයන කටයුතු පටන් ගත්තොත් ඒක ඇත්තටම ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙනවා. මොකද එහෙම නැති වුණොත් අර අවසාන අන්තිම මොහොතේ ඔයගොල්ලන්ට වෙලාවක් නැතුව යනවා ඒ සඳහා සූදානම් වෙන්න. ඒ නිසා ඒකත් හැකි ඉක්මනින් ගන්න එක හොඳයි ඇත්තටම. Oh. පුතා ඔයගොල්ලන්ට ඇප්ලිකේෂන් එක පේනවද ස්ක්‍රීන් එකේ? නෑ සර්. තාම නෑ. පුතා දැන් ඇප්ලිකේෂන් එක පේනවද ඔයගොල්ලන්ට? පේනවා.
දැන් මේ බලන්න ඇප්ලිකේෂන් එකේ මුල ඉඳන්ම මෙතන ඔයගොල්ලන්ට පේනවා දකුණු පැත්තේ උඩ තියෙනවා passport size color photograph එක. දැන් අර මම ඔයගොල්ලන්ට කිව්වේ ඇප්ලිකේෂන් නම්බර් එකක් වෙනම තියෙනවා කියලා. ඒතකොට මෙන්න මේ 90යි 18යි 23යි 186. දැන් ඔය වගේ ඇප්ලිකේෂන් නම්බර් එකක් ඔයගොල්ලෝ ඔන්ලයින් රෙජිස්ටර් වෙනකොට අර මං කිව්ව අර ස්ටෙප් 5 ඉවර වෙලා අවසානයේදී ඔයගේ ඊමේල් එකට එනවා මේ වගේ ඇප්ලිකේෂන් නම්බර් එකක්. මේක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ඔන්ලයින් ගෙවන්න පුළුවන් ඒ එන ලින්ක් එකෙන්. එහෙම නැත්නම් BOC උනත් ගෙවන්න පුළුවන්. දැන් බලන්නකො මේකේ තියෙන විස්තර ටික. ඔයගොල්ලන්ට මේවා තමයි පුරවනකොට එන්නේ ගැටලු. අර මාතේ පේන්නේ නැහැ නේ තාම. දැන් පේන්නේ නැද්ද රංජි? අර මාතේ පේන්නේ නැහැ තාම. ආයි පේන්නේ නැහැ. මේ ඇප්ලිකේෂන් කියලා විතරයි පේන්නේ. මේ ඇප්ලිකේෂන් එක පේන්නේ නැහැ. ඇප්ලිකේෂන් එකේ බොඩි එක පේන්නේ නැද්ද? නෑ මුකුත් නෑ. මේ මේකේ ඇප්ලිකේෂන් කියලා විතරයි පේන්නේ. මුකුත්ම නැහැ. ඇප්ලිකේෂන් එක ඕපන් වෙලා නැහැ. ඇවිත් ගියා. ඇවිල්ලා ගියා. හරි හරි. දැන් පේනවද රංජි? ආනේ. නෑ නෑ ආපහු ගියා. ඇවිල්ලා ගියා. රංජි දැන් පේනවද? මට නම් ස්ක්‍රීන් එකේ පේන්නේ නැහැ. ස්ක්‍රීන් එකට එන්නේ නැහැ නේ. ස්ක්‍රීන් එකට එන්නේ අපි මෙහෙම දැන් ප්‍රමාණයක් කිව්වා. දැන් පේනවද රංජි? තාම නේද? තාම නැහැ නේ. මම මෙතන ෂෙයා කරලා තියෙන්නේ අනිත් hello Rama. මේ මොකද්ද ඒ මේක කියලා ෆෝන් එකේ. ඒ කියන්නේ ඉතින් දැන් අරගෙන එක ස්කූටර් එකේ කියලා ෆෝන් කරලා ගන්නවා නේද? දාන්න මොන හරි. මේක ID copy එකක් දාන්න කියලා තිබ්බේ. ඒක කොහොමද තරම් යන්නේ? ඔව් අනිත් දැන් රංජි ස්ක්‍රීන් එක පේනවද?
Application එක. ඇප්ලිකේෂන් එක විතරයි පේන්නේ. කියන්නේ ඇප්ලිකේෂන් කියන නම විතරයි පේන්නේ. ඇප්ලිකේෂන් එක පේන්නේ නැහැ. රයිට් රයිට්. හරි අපි එහෙම වුණොත් ඔය ඇප්ලිකේෂන් එක අපි ඔයගොල්ලන්ට ෂෙයා කරන්න හරි පුළුවන් නේ. අපි එහෙමනම් පටන් ගමුද ඔයගොල්ලන්ට තියෙන මොන හරි ගැටලු එහෙම තියෙන ටික බලමුද අපි සාකච්ඡා කරලා. ඔයගොල්ලන්ට දැන් A level ඉවර වෙලා දැන් තියෙන ගැටලු විශේෂයෙන් ලියාපදිංචි වීම සම්බන්ධයෙන් ඒ වගේම විභාග සම්බන්ධයෙන් තියෙන ගැටලු ඔයගොල්ලන්ට තියෙන ඕනම දෙයක් කතා ගන්න. මේක හොඳම අවස්ථාව අපිට ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න විසඳ මේ निराකරණය කරගන්න. ඉතින් මේ දැන් ලියාපදිංචියත් ඔක්කොම ආසන්නයට ඇවිල්ලා තියෙන හින්දා අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු ඔයගොල්ලන්ට තියෙන ගැටලු පිළිබඳව. Sir, English IT. ඔව් දැන් අපි පුතා ගත්තාම බිස්නස් ලෙවල් 1 කියන පළවෙනි අදියර ඔයගොල්ලන්ට හම්බෙන එකේ ඒ ලෙවල් එකේදී ඉංග්ලිෂ් වෙනම මොඩියුල් එකක් තියෙනවා IT එකක් නෑ පළවෙනි ලෙවල් එකට. එතකොට මේ ඉංග්ලිෂ් එක ඔයගොල්ලෝ කරන්න අවශ්‍ය වෙනවා බිස්නස් ලෙවල් එකේ විෂයන් 4 කරලා ඔයගොල්ලෝ IAS එකෙන් දැනුවත් කරයි. ඒගොල්ලෝ ක්ලාසස් පටන් ගන්නවා ඔය බිස්නස් ඉංග්ලිෂ් බිස්නස් ලෙවල් 1 එකට අදාළ ඉංග්ලිෂ් ප්‍රෝග්‍රෑම් එකට ක්ලාසස් පටන් ගන්නවා IAS ආයතන. එතකොට ඔයාලට පුළුවන් එතෙන්ට රෙජිස්ටර් වෙලා ඒ විභාගේ වෙනම කරන්න පුළුවන්. එතකොට මූලික වශයෙන් විෂයන් 4ක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඇත්තටම කරගෙන යන්නේ ඒ විෂයන් 4 මම හිතනවා ඔයගොල්ලන්ගේ මූලික අවධානය මේ විෂයන් 4 කෙරෙහි තමයි මේ අවස්ථාවේදී ලබා දෙන්න ඕනේ. ඒ අතරතුර ඔයාලට පුළුවන් අර ඉංග්‍රීසි කෝස් එක සාමාන්‍යයෙන් මාස 3ක් විතර වගේ යනවා. IAS ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලට ඒක කම්ප්ලීට් කරගන්න පුළුවන් විභාග කරන අතරතුර. එතකොට දෙවෙනි අදියරට අරුණද රංජිත් කරන්නේ. ඔව් රංජිත්. අරුණද අපි දැන් ඉංග්‍රීසි කෝස් එක ජූන් විභාගෙට ආරම්භ කරනවා පෙබරවාරි. ඔව්. CS1. රයිට් රයිට්. ඔව් දැන් පෙබරවාරි වලදී ආරම්භ කරනවා. ඔව් ඔව්. එතකොට මේ අපේ මේ දරුදරියන්ට ඒක පැහැදිලි වෙන්න ඇති අපේ රංජිත් මහත්මයා පැහැදිලි කළා පෙබරවාරි මාසයේ එක දරුවෙක්ගේ ප්‍රශ්නය ඇහුවා. අපි ඒක ළමයින්ට ක්ලාස් එක හරහා දැනුවත් කිරීම සිදු කරනවා. එතකොට ඔන්න ඔයගොල්ලෝ සූදානම් වෙලා ඉන්න ජූනි මාසයේ පැවැත්වෙන විභාගය සඳහා පෙබරවාරි වෙනකොට IAS ආයතනය පටන් ගන්නවා CS1 ප්‍රෝග්‍රෑම් එක ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක. ඒක අත්‍යවශ්‍ය අංගයක් නේ ඔයගොල්ලන්ට බිස්නස් ලෙවල් 2 එක සම්පූර්ණ කරන්න. ඒ හින්දා පෙබරවාරි මාසයේ වෙනකොට අනිවාර්යයෙන්ම IAS ආයතනයෙන් මේ අවශ්‍ය තොරතුරු ටික ලබාගෙන ලියාපදිංචි වෙලා පාඨමාලාව පටන් ගන්න. එතකොට ජූනි මාසයේදී පැවැත්වෙන විභාගය සඳහා ඔයගොල්ලන්ට ඊටම පහසුවෙන් සූදානම් වෙලා ඒක සම්පූර්ණ කරගෙන ඊළඟ අදියරට බිස්නස් ලෙවල් 2 විභාගය සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන විභාගය මම හිතනවා ඔයගොල්ලන්ට ඉලක්ක කරගන්න පුළුවන් ලෙවල් 2 එක. ඒ සඳහා ක්ලාසස් වෙනම පටන් ගන්නවා IAS ආයතනයෙන්. ඉතින් මම හිතනවා IAS ආයතනයේ ওই පාඨමාලා දෙක ඔයගොල්ලන්ට දෙකම එකට ඒ ලෙක්චර්ස් එහෙම වැටෙන්නේ නැති විදිහට ඒ ටයිම් ටේබල් එකක් හරි ගස්සලා කරගෙන යන්නේ. ඒ අපේ ඒ ප්‍රධාන විෂයන් වලට අදාළ විෂය කර්ම ඒ ලෙක්චර්ස් වෙනම කරනවා. එතකොට අර වෙනම පාඨමාලාවක් හැටියට ඉංග්‍රීසි පාඨමාලාව පෙබරවාරි මාසයේ පටන් ගන්නවා. ඉතින් ඒක කරන්න ආරම්භ කරන්න කල් දාන්න එපා. මොකද ඒක අත්‍යවශ්‍ය වෙනවා බිස්නස් ලෙවල් 2 විභාගය සඳහා වාඩි වෙනකොට ඒක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරලා තියෙන්න ඕන. සර් PowerPoint ක්ලාස් 21 මාර්ච් සැප්තැම්බර් කියලා බිස්නස් ලෙවල් 1 එකයි 2 එකයි කියලා. ජූන් වල එක මොකක්ද? ඒක පුතා මේවා දැනට අපි ෂෙඩියුල් කරලා තියෙනවා බිස්නස් ලෙවල් 1 2 එක්සෑම් දෙක මාර්තු මාසය ජූනි මාසය ඊළඟට සැප්තැම්බර් දෙසැම්බර් කියලා 4 වතාවක් ලබන අවුරුද්දේ තියන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට දැන් මාර්තු ජූනි ඔය ළඟම එක්සෑම් දෙක වැටෙන හින්දා ඔයගොල්ලෝ දැන් ඔය කරගෙන යන විදිහටම අධ්‍යයන කටයුතු කරගෙන යා යුතු වෙනවා. ඉතින් අපේ ඉලක්කය තමයි මාර්තු විභාගය කරන එක. ඉතින් අපි ප්‍රතිඵලයේ මේ යම් කිසි ප්‍රමාදයක් එහෙම වුණොත් බලමු ආයතනයේ මොන වගේ තීරණයක්ද ගන්න කියන එක ඔයගොල්ලන්ගේ විභාගය සම්බන්ධයෙන් කොහොමත් අපිට මාර්තු ජූනි විභාග දෙකක් තියෙනවා අපිට ඉදිරියේදී. ඒ දෙකෙන් එකකට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට වාඩි වෙන්න පුළුවන්. නමුත් මේ යන සූදානම ඉතාමත් වැදගත් මේ විදිහට මේ අධ්‍යයන කටයුතු ඒ ක්ලාස් එකකට සම්බන්ධ වෙලා ඒ සර්ලගේ ලෙක්චර්ස් වලට සහභාගී වෙලා පාස් පේපර්ස් ඒවා කරලා ස්ටඩි පැක් අධ්‍යයන කටයුතු ඒ ටික සිදු කරලා ඒ ක්‍රියාවලිය ඔයගොල්ලෝ ඒ විදිහටම කරගෙන යන්නේ. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. මාර්ච් එක බිස්නස් ලෙවල් 1 කරොත් සැප්තැම්බර් වල බිස්නස් ලෙවල් 2 එක කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්.
thank you sir. අර ඒක යන්නේ ඒ පීරියඩ් එක ඉලක්ක කරගෙන තමයි IAS ආයතනයේ දැන් ඔයගොල්ලන්ගේ අර ජූනි වලට අර ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක කරගන්න පුළුවන් විදියට විභාගේ පාඨමාලාවක් පෙබරවාරි මාසේ පටන් ගන්න. ඉතින් අන්න ඒකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙලා මොකද ඔයාලට ඒක මිස් වුණොත් ඒ පෙබරවාරි බැච් එක මිස් වුණොත් ආයි ඊළඟ එක්සෑම් එකක් එනකන් ඉන්න වෙනවා බිස්නස් කමියුනිකේෂන් අර CS1 ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක කරන්න ඊළඟ ඉන්ටේක් එක එනකන් හිටියොත් ඔයාලට සැප්තැම්බර් එක්සෑම් එක බිස්නස් ලෙවල් 2 එක මිස් වෙන්න පුළුවන් අර ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක නැති හින්දා. ඒක ඒ හින්දා ඉතාමත් වැදගත් වෙනවා පෙබරවාරි මාසෙ වෙනකොට ඒ ක්ලාස් එකට IS එකේ සම්බන්ධ වෙලා ඒක කරගෙන යන්න මේ විභාග කටයුතු කරගෙන යන අතරතුර. එතකොට දැන් අපි ඉස්සරහට ගත්තොත් දැන් අපි මාර්තු අපේ ටාගට් එක තියෙනවා බිස්නස් ලෙවල් 1 එක ඔයා කරනවා. ඊට පස්සේ මාර්තු වලට කලින් පෙබරවාරි මාසේ IS ආයතනයේ අර ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා බිස්නස් ලෙවල් 1 එකට අදාළ. එතකොට ඒක ජූනි මාසයේ වෙනකොට අපේ විභාගේ තියෙනවා ඒකට අදාළව. එතකොට ඒ ප්‍රතිඵලෙත් බලලා ඔයාලට පුළුවන් සැප්තැම්බර් එක්සෑම් එකට සූදානම් වෙන්න බිස්නස් ලෙවල් 2 එකට. එතකොට ඒ සඳහාත් ක්ලාසස් IS ආයතනයේ පටන් ගන්නවා අපි ওই මාර්තු එක්සෑම් ඉවර වෙනවත් එක්කම. ඉතින් මේ වගේ ප්ලෑන් එකක් ළඟ ටයිට් ෂෙඩියුල් එකක යන්නේ. ඉතින් ඒක හොඳ අවධානයෙන් ඉඳලා ඒ සඳහා එකක්වත් ස්කිප් කරන්නේ නැතුව කරගෙන යන්න කියන එක තමයි අපි ඉන්ස්ටිටියුට් එක පැත්තෙන් ඔයගොල්ලන්ට කියන්නේ. සිංහල මීඩියම් level 1 එකට විතරද? බිස්නස් ලෙවල් 1 2 දෙකම මීඩියම් තුනෙන්ම කරන්න පුළුවන් දැනට. මීඩියම් තුනෙන්ම කරන්න ඉඩ දීලා තියෙනවා. අන්තිම කෝපරේට් ස්ට්‍රැටජික් ලෙවල් දෙක තමයි ඉංග්‍රීසි මීඩියම් කරන්න ඕන. corporate එකයි strategic එකයි. කෝපරේට් ලෙවල් එකයි ස්ට්‍රැටජික් ලෙවල් එකයි. මේ දෙක තමයි ඉංග්‍රීසි මීඩියම් තියෙන්නේ. නමුත් පළවෙනි ලෙවල් දෙක මීඩියම් තුනෙන්ම කරන්න පුළුවන්. නමුත් පුළුවන් තරම් අර ඉංග්‍රීසි මේ පැත්ත හදා ගන්න ඕගොල්ලන්ට ඒක යුනිවර්සිටි ස්ටඩීස් වලදී ප්‍රොෆෙෂනල් ස්ටඩීස් වලදී හැමතැනදීම අත්‍යවශ්‍ය වෙන හින්දා දැන් හිමීට පටන් ගන්න. දැන් ඔය IELTS එකේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉංග්‍රීසි ටික හදා ගන්න. ඊට පස්සේ ඔයාට chartered exams ටිකත් ඒකම අර step by step හිමීට කරගෙන යන්න පුළුවන්. මුලින් මීඩියම් දෙක කරලා ඉංග්‍රීසි මීඩියම් දෙකට ගියොත් මොකක් හරි අවාසියක් වෙනවද? එහෙම කරන්න පුළුවන්. ගැටලුවක් නෑ. ආයතනයේ පැත්තෙන් බාධාවක් නැහැ. අර එකම දේ තියෙන්නේ අර පුළුවන් තරම් අර ඉංග්‍රීසි මීඩියම් එකෙන්ම අර මුල ඉඳන්ම කරගෙන යන්න උත්සාහ කරන්න පුළුවන් නම් අර ටිකක් මගට ගිහිල්ලා ඉවරලා ලැන්ග්වේජ් එක චේන්ජ් කරනකොට එන දුෂ්කරතාවය ඔයාලට ටිකක් අර මග හරවා ගන්න පුළුවන්. නමුත් ඒකට කිසිම බාධාවක් නැහැ. පළවෙනි එක ලෙවල් එක ඔයාලට හිතෙනවා නම් මම මේක සිංගල් මීඩියම් කරලා ඊළඟ ටික මීට ඉංග්‍රීසි ටික හදාගෙන ඉතුරු ටික කරයි යනවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඒ විදිහට කරන්න පුළුවන්. thank you sir. හරි පුතා. අපේ තව ඒතකොට 97ක් විතර ඉන්නවා. ඔව් රජ්ජෝ. ඔව්. අරුණ මහත්තයා දැන් මේ දැන් ළමයින්ගෙන් දෙමව්පියන්ගෙන් ඒගොල්ලෝ අහන ප්‍රශ්න තමයි ලියාපදිංචි වෙන්නේ අවසාන දිනයක් තියෙනවද කවදට ඉස්සර වෙලාද? ඔතන දැන් කියවුන් මේ ඒක දැනුම් දෙන්න ඕනි. ඒකම කොච්චර මුදලක් යනවද කියලා අහනවා. ලියාපදිංචි. ඒකට මම හිතන පිළිතුරු ලැබුණා. ඒකම ස්ටඩි පැක් වලට මොන වගේ ගාස්තුවක් ගෙවන්න ඕනද? විභාග දාන්න ඕනේ කවදද? කවදට ඉස්සර වෙලාද? කොච්චර මුදලක් යනවද? ළමයි දැනුවත් වෙන්න ඕන. ඒකට කෝසින් ඩේට් එකක් තියෙනවද? නැත්නම් තවම ඩිසයින් කරලා නැත්නම් ඉස්සරහදී අපි කොහොමද ඕක දැනුවත් වෙන්නේ? ළමයි මොනවද පරිශීලනය කරන්න ඕනේ? නැත්නම් වෙබ්සයිට් එකේ මොන වගේ තැනකද දාන්නේ? අපි මේ ළමයි නිරතුරුවම මේක ෆලෝ කරන්න දැන් ඉස්සරහදී IAS ආයතනයේත් එක්ක මේ ඉගෙනීමේ කටයුතු කරන ගමන් අනිවාර්යයෙන් ගණකාධිකාරී ආයතනයේත් එක්ක සම්බන්ධ වෙලා ඒ ලියාපදිංචි වෙලා ඒකේ විභාගෙ ඉල්ලුම් කරලා ඒ විභාගෙ දාලා ඒ යන ගමන් මග පොඩ්ඩක් පැහැදිලි කරොත් හොඳයි නේද? ඔව් ඇත්ත. රංජිත් මහත්මයා ඇත්තටම දරුවනේ ඉතාමත් වැදගත් කරුණු ටිකක් තමයි මතු කළේ. අපිට පුළුවන් ඉස්සරහටත් මේ වගේම සම්බන්ධ වෙවි මේ කාරණා මම හිතනවා ඊටම සමීපව අපිට පුළුවන් IAS ආයතනයත් එක්ක මේ වගේ අපිට සෙෂන් කීපයක් සම්බන්ධ කරගෙන මේ අවස්ථාවවලදී මේ විශේෂයෙන් ඔයගොල්ලෝ දැනුවත් කරන්න. ඉතින් මූලික වශයෙන් අර එතුමා කිව්ව කාරණා ටික බැලුවොත් දැන් ඇත්තටම අපි දෙසැම්බර් 20 තමයි උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න අපේ දරුදරියන්ට දීලා තිබුණේ ලියාපදිංචිය සිදු කරගන්න කියලා අපේක්ෂිත ප්‍රතිඵල මත ආයතනයේ. ඉතින් ඒක අපි දරුවනේ 31 දක්වා දික් කළා. ඔයගොල්ලන්ට මොකද මේ ප්‍රතිඵල එන්න තියෙන ප්‍රමාදයත් එක්ක අතන අපි දැනටමත් මේ 31 කියන කාරණාව තව ටිකක් ඉස්සරහට යයිද කියන ඒ තීරණය අපිට සමහරට හෙට වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් තව සතියකින් වෙන්න පුළුවන්. ඒක ඒ තීරණය එනකන් ඇත්තටම අපිත් බලන් ඉන්නවා. නමුත් මම හිතනවා ඔයගොල්ලෝ හැකි දැනටමත් IAS ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මේ අධ්‍යයන කටයුතු කරගෙන යන හින්දා ඔයගොල්ලන්ට පුළුවන් දැන් 31 කියන්නේ හෙට දෙසැම්බර් 31. ඉතින් ඔයගොල්ලන්ට උපරිම උත්සාහ කරලා අර මං කිව්ව විදිහට ඔන්ලයින් ක්‍රමයේ යටතේ හරි එහෙම නැත්නම් අපේ සාකා කාර්යාලයක් හරහා හරි ඔයගොල්ලන්ට ලියාපදිංචි හැකි ඉක්මනින් කරගන්න පුළුවන්. එතකොට එතනදී ඔයගොල්ලන්ට අර ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට ලියාපදිංචි ගාස්තු හැටිය හෙට යන්නේ ඇත්තටම රුපියල් 3200ක මුදලක් යන්නේ. එතකොට ස්වාධ්‍යන කට්ටලේ ස්ටඩි පැක් ගත්තොත් අර විෂයන් හතරටම එක පොත එක සබ්ජෙක්ට් එකකට 2200 ගානේ විෂයන් හතරට 8800ක් තමයි ස්ටඩි පැක් එකට යන්නේ. එතකොට මේ ටික ඔයගොල්ලන්ට රෙජිස්ටර් වෙලා ඉවර වෙලා ජනවාරි 1 වෙනි 2 වෙනි සතිය වෙනකොට උනත් මේ ස්ටඩි පැක් එක ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තවත් කාරණාවක් තමයි විභාග ගාස්තු පිළිබඳව. එතකොට එතනදිත් අර එක විෂයකට දරුණේ 2200ක මුදලක් තමයි ඔයගොල්ලන්ට වැය වෙන්නේ විභාග ගාස්තු වශයෙන්. දැනට අපි බොහෝ දුරට බලාපොරොත්තු වෙනවා දැනට අතරම ඇප්ලිකේෂන් කෝල් කරලා නැහැ මේ මාර්තු විභාගය සඳහා. නමුත් ජනවාරි පෙබරවාරි සමහරවිට මේක පෙබරවාරි අග නැත්නම් මාර්තු ඔයගොල්ලන්ගේ ප්‍රතිඵල නිකුත් වෙන දක්වා මේ ඇප්ලිකේෂන් අරගෙන ඔයගොල්ලෝ කොහොම හරි විභාගයට වාඩි කිරීමේ සූදානමක් තමයි ආයතනය පැත්තෙන් තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් ඉස්සෙල්ලා දැන් අර 3200 ගෙවලා ඇප්ලිකේෂන් එක බාර දීලා හැකි ඉක්මනින් ආයතනයේ රෙජිස්ටර් වෙනවා. ඊට පස්සේ ඊළඟ අදියරේදී ඔයා ස්ටඩි පැක් ගන්නවා. මම ඒකට කිව්වා මේ පොත් හතරටම යන්නේ ඔයගොල්ලන්ට 8800ක්. ඊට පස්සේ ඔයාට කාලය තියෙනවා. අපි බලමු මම හිතනවා ගොඩක් දුරට පෙබරවාරි අග සමහරට මාර්තු මුල වගේ වෙන්න පුළුවන් දක්වා ඔයගොල්ලන්ට මේ මාර්තු විභාගය සඳහා ඇප්ලිකේෂන් දාන්න අවස්ථාව කාලය තියෙනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී සඳහා ගෙවීම් කටයුතු කළාට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ටත් එතකොට මම හිතනවා මේ වෙලාවේ සහනයක් අර ස්ටෙප් එකෙන් ස්ටෙප් එක මූලිකව කරගන්න ඕන දේවල් ඉස්සෙල්ලා කරලා ඊළඟට එන විදිහට මේ පේමන්ට්ස් ටික කරන්න. ඉතින් ලියාපදිංචි ගාස්තුවට 3200යි ස්වාධ්‍යන කට්ටල හතරම ගන්නකොට ඔයාලට 8800ක් යනවා මේ පොත් ස්ටඩි පැක් එකට. ඒ වගේම විභාග ගාස්තු වශයෙන් විෂයන් හතරටම 8800ක් යනවා එක විෂයකට 2200 ගානේ. ඉතින් මෙන්න මේ ටිකවත් තමයි මූලික වශයෙන් ඔයගොල්ලන්ට දරන්න වෙන පිරිවැය වෙන්නේ. ඒ වගේම මම අවසානයේ ඔයගොල්ලන්ට මගේ contact number එකක් දෙන්නම් පුළුවන් අපිට සම්බන්ධ වෙලා කතා ගන්න. අපි රංජිත් මහත්මයා විශේෂයෙන් ඇත්තටම අපිට ගොඩක් දරුවනේ උදව් කරනවා ඔයගොල්ලෝ දැනුවත් කිරීම සඳහා. අර ඒ WhatsApp group එකටත් අපි හැකිතරම් අපේ තියෙන තොරතුරු ලැබෙනවාම එතුමත් එක්ක සම්බන්ධ අපි share කරලා ඔයගොල්ලන්ට ඒ දැනුවත් කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තව දෙයක් දැන් ওই ස්ටඩි පැක් එක ගන්නකම් අපේ දරුවන්ට පුළුවන් දැන් ක්ලාස් යනවා. එතකොට පොත් ටික ගන්නකම් ඔයගොල්ලන්ට පුළුවන් අර CA ශ්‍රී ලංකා අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එතනත් අර ස්ටඩි පැක් ටික වෙනම ඔයගොල්ලන්ට අවශ්‍ය නම් PDF ෆෝමැට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න අපි වෙබ්සයිට් එකට අපි දාලා තියෙනවා. LMS එකට දාලා තියෙනවා. ඉතින් අන්න ඒ ටික ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලන්ට අර පොත් ටික ගන්නකම් අධ්‍යයන කටයුතු වල යෙදෙන්න පුළුවන්. ක්ලාසස් වලට දිනපතා නිතරම ඒ යන වැඩ ටික ඒ විදිහටම කරගෙන යන්න සහ මේ වෙලාවේ අත්‍යවශ්‍යම දේ තමයි ශිෂ්‍ය ලියාපදිංචිය. මොකද ඔයා හැකි ඉක්මනින් ලියාපදිංචි වෙනවත් එක්ක වුණාම ඔයාට අර මාර්තු මාසයේ පැවැත්වෙන එක්සෑම් එකට ඔයගොල්ලන්ට යොදන්න ආයතනය අනිවාර්යයෙන්ම බැඳිලා ඉන්නවා. ඉතින් අන්න ඒක රෙජිස්ටර් වෙලා හිටියොත් ඔයාට ඒක වඩා ශක්තිමත් වෙනවා. ඒකයි අපි කියලා තියෙන්නේ දැන් 31 තමයි අපි දීලා තියෙන්නේ. ඒකේ රංජි දැනට අපිට ඇත්තටම තාම 31කින් පස්සේ ඒක ඒ ඩිස්කවුන්ට් එකත් එක්ක කොච්චර දුරට දික් වෙනවද කියන එක තාම ආයතනයේ පැත්තෙන් ඇත්තටම අපිව දැනුවත් වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඒක අපිට ඩිස්කවුන්ට් එක ඔව් ඩිස්කවුන්ට් එක නැතුණාට ළමයට ජනවාරි මාසේ ලියාපදිංචි වෙන්න කිසිම ගැටලුවක් නැහැ. අනිවාර්යෙන්ම පුළුවන්. ඒකට කිසිම ගැටලුවක් නැහැ. ලියාපදිංචි වෙන්න පුළුවන්. අපි මේ බලාපොරොත්තු වෙන ඇත්තටම රංජි හුඟක් වෙලාවට පෙබරවාරි අග මාර්තු වගේ වෙනකන්වත් මේ ඇප්ලිකේෂන් බාරගන්නේ විශේෂයෙන් දැන් ඔන්ලයින් විභාගයක් නේ යන්නේ. ඒතකොට මේ ඇප්ලිකේෂන් ගන්න පීරියඩ් එක ඇතුළත වුණත් අපේ දරුවෙකුට රෙජිස්ටර් වෙන්න කිසිම බාධාවක් නැහැ. ඉතින් වැදගත්ම දේ මම ඒගොල්ලන්ට පුන කියන ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඒ ටික අධ්‍යයන කටයුතු ටික පිළිවෙලට කරගෙන යන්න මිස් කරගන්න නැතුව කියන එක. හොඳයි. මොකද IAS එක හරහාද රෙජිස්ටර් වෙන්න ඕනේද CA ඉන්ස්ටිටියුට් එක හරහා? IAS ඉන්ස්ටිටියුට් එක හරහාද CA ඉන්ස්ටිටියුට් එක හරහාද රෙජිස්ටර් වෙන්න? IAS ආයතනයටත් අපි අපේ ඇප්ලිකේෂන් එක ඔක්කොම මොකද ඒගොල්ලෝ අපේ හොඳම ඉන්න ලර්නින් පාර්ට්නර් කෙනෙක් පුතා. අපි අවශ්‍ය කරන අපේ ඒ ඇප්ලිකේෂන් ඒ සියලුම දේවල් එතෙන්ටත් අපි ලබා දෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒ ඇප්ලිකේෂන් IAS ආයතනයෙන් ගන්නත් පුළුවන්. ඒ විදිහට ඔන්ලයින් ආයතනයට සබ්මිට් කරන්නත් පුළුවන්.
IS ආයතනයට දුන්නාම ඒගොල්ලෝ ඒ ටික ඔක්කොම එකතු කරලා අපිට ලැබෙන්න සලස්සලා ඒ ටික අපි රෙජිස්ට්‍රේෂන් ඒ කටයුතු ටික ඔක්කොම කරනවා. ඒක ඔයගොල්ලන්ට පහසු විදියට කරගන්න පුළුවන්. කෙලිම ආයතනයට දෙන්නත් පුළුවන්. CA එකට ඇවිල්ලා කරගන්නත් පුළුවන්ද? ඇවිල්ලා කරගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ දැන් කොළඹ අවට වගේ ඉන්නවනම් ඔයගොල්ලන්ට යන එන එක ගැටලුවක් නැත්තම් මේ තියෙන වාතාවරණයත් එක්ක දැන්ට උනත් ළමයි ඇවිල්ලා රෙජිස්ටර් වෙනවා ඉන්ස්ටිටියුට් එකට. දැන් අදත් ළමයි ඇවිල්ලා රෙජිස්ටර් වුණා. ඒ මුදල් ගෙවන ඒවා ඔක්කොම කටයුතු ටික සාමාන්‍ය විදියට ආයතනයේ සතිය දවස් පහම කටයුතු කරගෙන යනවා දැනට. විශේෂයෙන් අපේ දුර ඉන්න දරුවන්ට තමයි මේ ඔන්ලයින් ක්‍රමයේ යටතේ ඒගොල්ලන්ට හැකියාව තියෙන. මොකද එතනදී ක්‍රෙඩිට් කාඩ් එකක් නැති වුණත් ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් දුර ඉන්න කෙනෙකුට දාලා එයාට අර ඊමේල් එකක් එනවනේ ඇප්ලිකේෂන් නම්බර් එක. එතකොට ඒකෙන් එයාට පුළුවන් අපේ ලංකා බැංකු ශාඛාවකට උනත් ඒ පේමන්ට් එකේ සාමාන්‍ය ඩිපොසිට් ස්ලිප් එකක ගෙවන්න පුළුවන්. අපේ වවුචර් එකම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ පහසුකම තියෙනවා. ඒතර මූලික වශයෙන් අපිට ඔය විශේෂයෙන් ලියාපදිංචිය තමයි කරගෙන මේ කටයුතු ආරම්භ කරනවා. දැන් ඔයගොල්ලෝ ඇත්තටම ලියාපදිංචි වුණාට පස්සේ ඔයගොල්ලන්ට එතන එනවනේ හැංගීමක් නේ. දැන් ආයතනේ මම රෙජිස්ටර් වුණා. මම දැන් ඊළඟ විභාගයට සූදානම් වෙන්න ඕන. අධ්‍යයන කටයුතු මේ විදිහට කරගෙන යන්න ඕන කියන මේ හැංගීම ඇත්තටම දරුවනේ ඔයගොල්ලන්ට එනවා. ඒ වගේම අපේ දැන් ඔය ලයිබ්‍රරි ෆැසිලිටිස් ලයිබ්‍රරි මෙම්බර්ෂිප් එහෙම අරගෙන ගොඩක් මේ පහසුකම් ඔක්කොම ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් මේ ශිෂ්‍ය ලියාපදිංචියත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ මං හිතනවා ගොඩක් උසස් පෙළ ප්‍රතිඵලත් බලාපොරොත්තු වෙන්නේ මේ දැන් IS ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. ඒ හින්දා අපි ඉක්මනට රෙජිස්ට්‍රේෂන් එක කරගමු. හෙට වුණත් කමන්නේ ඔයගොල්ලෝ ඔන්ලයින් ඒ රෙජිස්ට්‍රේෂන් එක කරගන්න. ඒක අත්‍යවශ්‍ය වෙනවා මේ වෙලාවේ. සර් මාස 4කින් සිලබස් එක කවර් කරන්න පුළුවන් වෙයිද? දැන් ඔයගොල්ලන්ට අපි අතරම මාර්තු තමයි ෂෙඩියුල් කරලා තියෙන්නේ. සමහර වෙලාවට ඕක දැන් අපිට ඒ කියන්න අමාරුයි දුව දැන් මේ තියෙන තත්ත්වයේ එහෙම් පිටිම අද තියෙන තත්ත්වෙ හෙට වෙනස් වෙනවා. නමුත් ඒක මාර්තු කියන එක මාර්තු අග වෙන්න පුළුවන්, අප්‍රේල් මුල වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මම හිතනවා ගොඩක් දුරට මේ සියලුම දේවල් ආවරණය වෙන විදිහට තමයි IS ආයතනයේ පාඩම් මාලාව හදලා ටයිම් ටේබල් එක හදලා දැන් ටික කරන් යන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ දිගට මේ ක්ලාසස් වලට සම්බන්ධ වෙලා කටයුතු කළොත් ඒ ටික ප්‍රමාණවත් වෙයි මේ විෂයන් හතර සඳහා හොඳ සාර්ථකව මුහුණ දෙන්න. Thank you sir. හරි. සර් මේ පාර බිස්නස් ලෙවල් 2 එක කරන මේ මාර්තු වල කරන කෙනෙක්ට එතකොට කොපරේට් ලෙවල් එක ජූනි වල කරන්න පුළුවන්ද? මාර්තු බිස්නස් ලෙවල් ඉවර කරගත්තොත් දුව ඒ කියන්නේ අපි හිතමුකෝ මාර්තු වල බිස්නස් ලෙවල් එක කරලා ඒක පාස් වෙනවයි කියලා. එහෙම පාස් වෙන කෙනෙකුට කිසි ගැටලුවක් නැහැ. කොපරේට් ලෙවල් එක කරන්න පුළුවන්. එතනදී වැදගත්ම දෙයක් තියෙනවා. ජූනි වල ඉවර කරන්න ඔව් වැදගත් දෙයක් තියෙනවා එතන. අර අපේ රංජිත් මහත්මයා IS ආයතනයේ කලින් කිව්වා වගේ ඔයාගේ එහෙම ප්ලෑන් එකක් තියෙනවා නම් පෙබරවාරි වෙනකොට අනිවාර්යයෙන්ම IS ආයතනයේ අර ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙලා ඒක ජූනි වෙද්දී ඉවර කරගන්න. ඊට පස්සේ බිස්නස් ලෙවල් එකේ ප්‍රතිඵල මාර්තු ඔයා කළාම ඔයාට සාමාන්‍යයෙන් එනවනේ මාසයක් දෙකක් ඇතුළත වගේ ප්‍රතිඵල එනවා. ඒක බලලා ඉවරලා ඔයාට පුළුවන් කෝපරේට් ලෙවල් එකට වාඩි වෙන්න. කෝපරේට් ලෙවල් එක සාමාන්‍යයෙන් වැටෙන්නේ ජූනි ඩිසෙම්බර් වගේනේ. ඔයාට ඩිසෙම්බර් එකට හරි වාඩි වෙන්න පුළුවන් ඒ සූදානමින් ගියොත්. හරි සර් හරි. ඒකට බාධාවක් නෑ. ඔයාලට කරගන්න පුළුවන්. මොකද ට්‍රේනින් ප්‍රශ්නයක් එන්නේ නැහැනේ. කෝපරේට් ලෙවල් එකේදී ප්‍රැක්ටිකල් ට්‍රේනින් බලන්නේ නැහැනේ. ස්ට්‍රැටජික් ලෙවල් එකේදී තමයි අවුරුදු දෙකක් ට්‍රේනින් බලන්නේ. කෝපරේට් ලෙවල් එක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. දැන් අපි ඔය ඩබල් AT වගේ කරපු සම්පූර්ණ සමහර දරුවෝ ඉන්නවා ඩබල් AT කරලා එයාට තියෙන බිස්නස් ලෙවල් 2 එකේ සබ්ජෙක්ට් දෙකනේ. ඒ දෙක කරලා කෙලින්ම කෝපරේට් ලෙවල් එකට යනවා. ඒක ඉක්මනට එතකොට ඔයගොල්ලන්ට යුනිවර්සිටි පටන් ගන්න කලින් සමහරවිට කෝපරේට් ලෙවල් එක ඉවර කරගන්න පුළුවන් ඒ විදිහට ගියොත්. ඒ කියන්නේ සර් මාර්තු වල බිස්නස් ලෙවල් 2 එක්සෑම් එක කරාට පස්සේ ඒ ගමන්ම අපිට ජූනි කෝපරේට් ලෙවල් එක්සෑම් එකට වාඩි වෙන්න පුළුවන්ද? මාර්තු බිස්නස් ලෙවල් 2 එක ඉවර වෙච්ච ගමන් ඔයාලට කරන්න පුළුවන්. කොහොමද ඔයාලට මාර්තු විෂයන් කීයක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මං සර් ඩබල් AT ක්වොලිෆයිඩ් ඒකින්ද මට බිස්නස් ලෙවල් එකේ සබ්ජෙක්ට් දෙකයිනේ තියෙන්නේ. ඔයාලට දුව පුළුවන්. ඔව් ඔයාලට කරන්න පුළුවන්. ඔයාලට කරන්න පුළුවන්. එකම දේ තියෙන්නේ මේ ඔයාලට කොහොමද ඩබල් AT වලට එතකොට බිස්නස් ලෙවල් 1 එක ඉංග්‍රීසි එක රිලීස් වෙනවා. ඔයාලට කෝපරේට් ලෙවල් කරන්න පුළුවන්. හැබැයි අර මාර්තු කරපු සබ්ජෙක්ට් දෙකට අමතරව තව සබ්ජෙක්ට් දෙකක් කරන්න තියෙනවානේ කෝපරේට් ලෙවල් එකේ. ඒ දෙක කරන්න පුළුවන්.
පොර මාර්තුල කරනවානේ හරි BL6 එකයි BL8 එකයි costing digital business strategy ඒ subject දෙකේ ප්‍රතිඵල ආවට පස්සේ තමයි මේ දෙක කරන්න පුළුවන්. ඒ හරි එනකන් සර් හරි ඒ thank එනකන් you අවශ්‍ය නම් අර ජූනියර් ඉතුරු subject දෙක කරන්න පුළුවන්. CL පුළුවන් CL1 එකයි CL4 එකයි කරන්න පුළුවන් ඔයාලට. හරි සර් හරි thank you Excuse me, sir. ඔව් පුතා ඔව්. Can you a little bit of explain about the exam structure? Exam structure, yeah. The previous one, no? No, the IAS is informed about nowadays the exam is conducted with the online platform. Yes. Actually, from March onwards, we will implement all the examinations on online basis. So for business level 1 and 2, actually, you will have 50 multiple choice questions, MCQs, and 2-hour paper. The total duration will be 2 hours per paper and 50 MCQs. So you have to prepare for that, and you have to manage the time accordingly. And the results, I think, will get within a period of 1 month. So I think you better to improve your computer competency, and to especially to manage the time, because you will have the next business level 1 exam in March, no? That is an online test. So you can do it by being at the house, and you need the equipment like a laptop, then a video camera, because most probably we will implement that through Microsoft Teams. So recently we did the corporate level and strategic level exams via team platform. So that is actually highly successful. So I think they will use the same methodology for the business level 1 and 2 exams in March and June. So that is that. Okay, thank you. Yeah, that is how we are going to do it online. So Can we participate in any exam hall within not in home? Yes, that is based on the situation in the country. If we get the approval from the health ministry, definitely we will do the exams in an examination center. Otherwise they will implement that while you are being at the home. Most probably they will take examination centers. Okay, thank you. Yeah, and also before the examination, Sudha, you will have an online a mock test. Then I think you will be able to improve your exam techniques through that sessions. So what you have to do is, before the examinations, the examination division will ask you to register for the mock exams. So you can It's get like a pilot paper. pilot. It's like a pilot paper. So before the examination, you can get that experience. Last session also we had one online test. That's a mock examination. That is called mock examination. If you can visit our LMS, Learning Management System, so you can see some pilot papers. Those are available in CA Sri Lanka site. Yes. So you have to search CA Sri Lanka LMS to the Google platform. Just search CA Sri Lanka LMS. Then you can log into our LMS as a guest. You don't need to use your username and password. You just log into the LMS as a guest. Then in that platform, you will have the study text in all languages, in 3 languages, then pilot papers, webinars, mock examinations papers. So those are very useful. So you better to refer them.
you will get an idea about the structure and the way they are conducting the online examination. That is very important. අරසේර අපිට මේ සිංහලෙනුත් පොඩ්ඩක් විස්තර කරන්න චුට්ටක්. ඔව් ඒක තමයි පුතාලා දැන් අපි කතා කළේ අර එක දරුවෙක් අපෙන් ඇහුවේ අර online exam එක කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියන එක කාරණාව සම්බන්ධව. ඉතින් අපේ දැන් business level 1 2 කියන විභාග අපි ගත්තාම මේ පේපර් එකක් සාමාන්‍යයෙන් පැය දෙකේ පේපර් එකට ප්‍රශ්න 50ක් බහුවර්ණ ප්‍රශ්න 50ක් තමයි ඔයගොල්ලන්ට එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඒ පැය දෙක ඇතුළත දැන් අපි විභාගයක් තිබුණා අපේ ඔන්ලයින් එක කළේ අර Microsoft Teams කියන platform එක හරහා තමයි ඒක අපි කළේ. එතනදී පුතා ඔයගොල්ලෝ ගෙවල් වල ඉඳගෙන ඔයගොල්ලන්ගේ laptop එහෙම නැත්නම් computers සහ අර video camera එක use කරලා ඉවරලා තමයි විභාගෙට වාඩි වෙන්නේ. එතනදී අපි වෙනම observe කරනවා ඔයගොල්ලෝ එතන අපේ exam center එක හරහා. ඒ ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය විදිහට ගෙදර ඉඳන් උනත් ඒ online test එක කරන්න. අපේ දැන් තියෙන මේ සෞඛ්‍ය ගැටලු ටිකක් निराකරණය වෙලා අපිට අවස්ථාව ලැබුණොත් බලාපොරොත්තු වෙන එක්සෑම් සෙන්ටර් එකකට අපි අර ඒ අවශ්‍ය දුරස්ත භාවයම තියාගෙන ඒ සෙන්ටර් එකේ විභාග පවත්වන්න. එතනදිත් අර platform ඒ ස්ට්‍රක්චර් එකටම තමයි තියෙන්නේ ප්‍රශ්න 50ක් ඔයගොල්ලන්ට එනවා. ඒතර එක පැය දෙකක පේපර් එකක්. මේ හැම විභාගයකටම කලින්ම ඔයගොල්ලන්ට අර තියෙන මොක් එක්සෑම් එකක් තියෙනවා, මොක් පේපර් එකක් තියෙනවා. ඒකත් අර එක්සෑම් එක රියල් ටයිම් එක්සෑම් එක වගේම තමයි. ඒක වේලාසන ප්‍රැක්ටිස් කළාට පස්සේ ඔයාලට අර ටයිම් මැනේජ් කරගන්න ඒවා ඊට පස්සේ කොහොමද ඒ අර ඒවා මේ උත්තර ඔයගොල්ලෝ කොහොමද ඒ කැල්කියුලේට් කරලා ඉදිරිපත් කරන්නේ ඒ වගේ කියන කාරණා පිළිබඳව ඔයගොල්ලන්ට අවබෝධයක් එනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අපේ අර LMS කියලා තියෙනවා වෙනම වෙබ්සයිට් එකේ කොටසක් CA ශ්‍රී ලංකා LMS කියලා ගියාම එතන ගෙස්ට් කෙනෙක් හැටියට ලොග් වෙලා ඔයගොල්ලන්ට පුළුවන් අර ස්ටඩි පැක්ස් මං කිව්ව ස්ටඩි පැක්ස් ඊට පස්සේ ඔය පයිලට් පේපර්ස් ටික බලන්න පුළුවන්. ඒ වගේම අර මොක් එක්සෑම්ස් වලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. මොක් එක්සෑම් එකකට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයා ඇත්තටම අර එක්සෑම් එක කරන විදිහටම ඔයාට අර පයිලට් පේපර් එකක් වගේ කලින් ඔන්ලයින් කරන්න අවස්ථාව තියෙනවා. ඒක කරලා ඔයා කම්ප්ලීට් කරගත්තට පස්සේ ඔයාට ෆුල් කොන්ෆිඩන්ට් කිසි ප්‍රශ්නයක් නැහැ. අර ෆයිනල් එක්සෑම් එකටම ඊට පස්සේ වාඩි වෙන්න හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු මේ ඉස්සරහට මේ විශේෂයෙන් දැන් අපේ රංජිත් මහත්මයාම එක්කත් සම්බන්ධ කරගෙන අපි අපේ මේ IS ආයතනයේ දරුවන්ට කොහොමද මේ විශේෂයෙන් එක්සෑම් ගයිඩ්ලයින් සෙෂන් එකක් වගේ අපි බලමු. අපි අපේ විභාග අංශය ඒ වගේම අධ්‍යයන අංශයත් සම්බන්ධ කරගෙන පොඩි වෙලාවක් අරගෙන අපි මේ විභාගයට කොහොමද ඔයගොල්ලෝ ඔන්ලයින් එක කරන්න ඕන, ඔයගොල්ලන්ගේ මොනවද ඩිවෙලොප් කරගන්න ඕන කම්පිටන්සිස්, ඔයගොල්ලන්ගේ කුසලතාවයන් කොහොමද හදාගන්නේ කියන කාරණා පිළිබඳවත් අපි මේ විදිහට ඉස්සරහට සෙෂන් එකක් අපි අරගෙන අපි කතා කරමු. ඉතින් දැනට ඔන්ලයින් තමයි විභාග අනිවාර්යයෙන්ම සූදානම් වෙන්නේ. ඒ සඳහා අපේ දරුදරියෝ දැම්ම ඉඳන්ම ලෑස්ති වෙන එක හොඳයි. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන උපකරණ හැකි ආකාරයට ඒවා සූදානම් කරගත්තට ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට හදිස්සියේ නෙවෙයි. නමුත් හරි ඉස්සරහට අවශ්‍ය කරන විශේෂයෙන් ඔයගොල්ලන්ට කම්පියුටරයක් එහෙම තියෙනවා නම් මේ අධ්‍යයන කටයුතු කරගෙන යන්න ඉස්සරහට පහසුයි. ඉතින් ඒ ටිකත් හිමීට අපි බලමු ඒක පියවරෙන් පියවර එන විදිහට ඔය කටයුතු ටික තමයි මූලික වශයෙන් කරගන්න ඕන. තව අපේ දරුවන්ට තියෙනවා නම් ප්‍රශ්න ඕනම දෙයක් අහන්න අපි ඒවා නිරාකරන්න කරමු. ඔව් පුතා ඔව්. සර් මේ ඩිග්‍රී එකක් කරන ගමන් එක්කෙනෙක්ට මේ අර ඔඩිට් ෆර්ම් නන් ඔඩිට් ෆර්ම් එහෙම යන්නේ නැතුව කොච්චර ලෙවල්ස් ගානක් කම්ප්ලීට් කරන්න පුළුවන්ද? දැන් අපේ එක්සෑම් ලෙවල්ස් 4 ගත්තාම දුව පළවෙනි ලෙවල් 3ම ප්‍රැක්ටිකල් ට්‍රේනින් රික්වයර්මන්ට් එකක් එන්නේ නැහැ. එක්සෑම්ස් ටික ඔයාලට කරගෙන යන්න පුළුවන් ලෙක්චර්ස් වලට සහභාගී වෙලා. එතකොට අවසාන අධ්‍යයන අපේ තියෙනවානේ ස්ට්‍රැටජික් ලෙවල් කියලා. ඒ ලෙවල් එකේදී අපි බලනවා අවුරුදු 2ක ට්‍රේනින් එකක්. ඒ එක්සෑම් එකට ඇප්ලයි කරනකොටම අර අවුරුදු 2ක් චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් යටතේ අපි අර ඕගනයිසේෂන් එක ට්‍රේනින් එක කවර් කරලා තියෙන්න ඕන. ඉතින් එහෙම නැති වුණොත් අර 3 වෙනි ලෙවල් එක ඉවර වෙලා තව අවුරුදු 2ක් ඊට පස්සේ බලන් ඉන්න වෙනවනේ ෆයිනල් එක්සෑම් එක කරන්න ට්‍රේනින් ඉවර වෙනකන්. ඒ හින්දායි අපි කියන්නේ මේ එක්සෑම්ස් ටික කරගෙන යන ගමන්ම පුළුවන් තරම් ට්‍රේනින් එකක් ඉවර කරගන්න කියලා. මොකද ওই දෙක දුව ඇත්තටම ওই දෙක ඒ දෙකම ඉන්ටිග්‍රේටඩ් වෙලා යන්නේ. කියන්නේ අපි ගත්තොත් අර ඔයා දැන් ෆර්ම් එකක අර ගන්න එක්ස්පීරියන්ස් එක අර විභාගයේදී සමහර පේපර්ස් වල ඒවා ටෙස්ට් කරනවා.
ඔයාලට ඒ තියෙන එක්ස්පීරියන්ස් එක වැදගත් වෙනවා අර ප්‍රශ්න වලට උත්තර ලියන්න. ওই දෙක වෙන් වෙන් නෙවෙයි යන්නේ. එක එකට යන්නේ. හරි සර්. සර් එතකොට සිංහල මීඩියම් තෝරගත්ත කෙනෙක්ට දැන් මේ එක්සෑම් එකට කලින් ඉංග්‍රීසි මීඩියම් වලට මාරු වෙන්න පුළුවන්ද? පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මීඩියම් එක Thank ඔයාලට you, චේන්ජ් කරන්න පුළුවන්. ස්ටඩි පැක් එක අර මීඩියම් තුනෙන් කැමති මීඩියම් එකකින් ගන්න පුළුවන් පළවෙනි ලෙවල් දෙකට. සහ ඉතින් මේක කොහොමද දුව චාර්ටඩ් ඉවර කරගන්නකොට ඔයාලට අපේ අර ඇප්ලයිඩ් accountants කියලා අපිත් වෙනම ඩිග්‍රී එකක් තියෙනවා චාර්ටඩ් ඉන්ස්ටිටියුට් එකේ. ඒ ඩිග්‍රී එකත් ඔයාලට ගන්න පුළුවන් චාර්ටඩ් ඉවර කරගන්නවත් එක්ක. සර් එතකොට මැද්දේදී මාර්ක් කරා ලැන්ග්වේජ් එක මාර්ක් කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ගැටලුවක් ඒක අර එහෙම කරන ඉන්නවා ස්ටුඩන්ට්ස්ලා එහෙම කරලා ඔක්කොම එක්සෑම් කම්ප්ලීට් කරලා අවසානයේ කරගන්න අය ඉන්නවා. ඒක අර ඔයාට මැනේජ් කරගන්න පුළුවන් ඉතින් ඉස්සෙල්ලා බලන්න මේ විභාගේ මට මොන මීඩියම් එකෙන්ද ඉස්සෙල්ලා මේක ඉවර කරගන්න පුළුවන් කියලා. ඒ ඉස්සෙල්ලා පළවෙනි ස්ටෙප් එක ගන්නකො නේද? බිස්නස් ලෙවල් එක වගේ ඉවර කරගන්න උත්සාහ කරන්නකො මොකක් හරි ඔයාට පහසු මීඩියම් එකකින්. ඒක කරලා ඉවරලා ඊට පස්සේ ඔයාට පුළුවන් කොහොමත් ෆයිනල් ඒවා ඉංග්‍රීසි මීඩියම්. නමුත් ඔයාට ඒක ලොකු පාඩුවක් වෙන්නේ නැහැ දුව. මොකද දැන් අපි අර කලින් කතා කළේ දැන් ඔයා සිංහල මීඩියම් කළා ඔයාට අර අවශ්‍ය කරන ඉංග්‍රීසි නොලෙජ් එක අර IAS ආයතනයේ දැන් අර පෙබරවාරි පටන් ගන්නවා කිව්ව ඉංග්‍රීසි කෝස් එක. ඒක හරහා දෙන්නේ අර ඒ ඔයාට ඉදිරියේදී එන ඒ ලෙවල් වලට අවශ්‍ය කරන ඉංග්‍රීසි නොලෙජ් එක තමයි එතනදී මේ කෝස් එක තුරු දෙන්නේ. ඒ හින්දා මිස් වෙන්නේ නැහැ. ඔයා ඒක පැත්තකින් අය භාෂාව හදා ගන්නවා මේ මීඩියම් එක දැනට සිංහලෙන් මුල ඒ ටික කළා. හරි සර්. ඔව් ඒක ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. හරි සර්. හරි. තවත් ඔයගොල්ලන්ට ඕන ගැටලුවක් තියෙනවා නම් අහන්නකෝ. සර් ඒ ඉංග්‍රීසි කෝස් එකට කොහොමද ගෙවන්න තියෙන්නේ? ඉංග්‍රීසි කෝස් එකට දුව ඒක IAS එකට දැන් එතන ඒ ක්ලාස් ෆීස් ගෙවන ඒක ඒගොල්ලෝ එතනින් දැනුවත් කරයි කොහොමද ගෙවන්න ඕන කියලා ඒක ඒගොල්ලෝ එතන ඉන්ස්ටෝල්මන්ට් දෙකකට වගේ වුණත් ඔයගොල්ලන්ට ගෙවන්න හැකියාව තියෙනව නේද රංජි එහෙම කෝස් ෆී එක? සර් ඒකේ ඔව් ඒ කෝස් එකට CS1 එකේ කෝස් එකටම ගන්න 3500යි. ඒක දැන් මුලදී ඔන්ලයින් පේ කරන්න ඔන්ලයින් නම් අපි උගන්වන්නේ ඒක 3500 ගෙවලා රෙජිස්ටර් වෙන්න ඕන ළමයා ආයතනෙ. ඊට පස්සේ චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට මේ ඔය කෝස් එක වෙනුවෙන් වෙනම රුපියල් 500ක් ගෙවලා ලියාපදිංචි වෙන්න ඕන. රයිට්. ඒක තියෙන්නේ මාර්තු 15 පස්සේ ජුනි විභාගෙට ඉංග්‍රීසි ඉන්ස්ටිටියුට් කරනවා. ඔව් ඒක තමයි. එතකොට අර 3500 කියලා රෙජිස්ට්‍රේෂන් මේ ක්ලාස් එක පටන් ගන්න එක තමයි මුලින්ම කරන්න ඕන රංජි නේද? ඔව් ඒක අපි මේ මුලින්ම ඉන්ස්ටෝල්මන්ට් දෙකකට තියෙනවා. නමුත් ඒක ෆිසිකල් ක්ලාස් එක තියෙද්දි නම් අපි ඒ විදිහට ගන්නවා. නමුත් ඔන්ලයින් නම් ක්ලාස් එක කරන්න ලෑස්ති වෙන්න දිගටම යන්න වෙන්නේ. එතකොටදී අපි මේ ළමයා බඳව ගැනීම 3500ක් අය කරනවා. රයිට්. අපේ දරුවන්ට පැහැදිලිව ඇති. ඒතකොට 3500ක් ගෙවලා දැන් පෙබරවාරි වෙනකොට තමයි IAS ආයතනයේ ඉංග්‍රීසි කෝස් එක පටන් ගන්න. ඉතින් ඔයගොල්ලන්ට එතකොට පුළුවන් ඒකට රෙජිස්ටර් වෙලා ඊට පස්සේ ආයතනයේ අර 500ක් ගෙවලා රෙජිස්ටර් වෙන ඒවා හැම ඒ ටික එක්සෑම් ගාස්තු ගෙවන ඒවා හැම දෙවනුව ඊට පස්සේ කරගන්න පුළුවන්. අර මූලික වශයෙන් IAS ආයතනයේ අර ඔන්ලයින් ක්ලාස් එක එහෙම නැත්නම් අපි බලමු ඒක ෆිසිකල් වෙනවද ඔන්ලයින් වෙනවද කියන එක අපි එන කාලේ ඒකත් එක්ක බලමු. නමුත් කොහොම වුණත් අපි දැන් සූදානම්ෙන් ඉන්නේ රංජිත් මහත්මයා අපි පටන් ගන්න එක නේද පෙබරවාරි වෙද්දී. ඔව් අනිවාර්යයෙන්. ඔව්. ඉතින් අපේ දරුවන්ට ඒක තමයි මම කියන්නේ ඒක ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඒක මිස් වුණොත් ඔයගොල්ලන්ට ආයි ඊළඟ එකක් එනකොට එනකම් බලන් ඉන්න වෙනවා. ඒක සම්පූර්ණ කරන්න ඕන බිස්නස් ලෙවල් 2 කරන්න. අන්න ඒ හින්දා මේ අවස්ථාව මිස් කරගන්න නැතුව පෙබරවාරිම සම්බන්ධ වෙලා කරන් යන්න. එතකොට අපේ සිංහල මීඩියම් කරන දරුවන්ට උනත් මීඩියම් එකේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද භාෂාව අර පැත්තෙන් ඔයගොල්ලන්ට හදා ගැනීමේ හැකියාව තියෙනවා. අර මාතේ පොඩ්ඩක් ඉංග්‍රීසි මීඩියම් වලින්ම මේ
මේ කරන ළමයි කීපෙක් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. එයාගෙන් අර රෙජිස්ට්‍රේෂන් එක ගැන මුලදී කරන ලද මේ අපි දැනු මේ විස්තර කරපු ටිකේ තේරුණාද නැද්ද කියලා චුට්ටක් අහලා බලන්නකෝ. Right. Yeah. So we might have some English medium students as well. So I think if you have any question regarding the study plan just after A level and regarding the study plan, then examinations. So if you have any question regarding those things, actually you can raise the questions and we can share our thoughts from the institute side. So do we have any English medium students with us now? පුතා ඉංග්‍රීසි මීඩියම් මෙහෙම කරන අය සම්පූර්ණයෙන්ම අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්නව නම් අපිට පුළුවන් ඔයගොල්ලන්ට අර අපි කතා කරපු මේ දේවල් නැවත පොඩ්ඩක් අර ඉංග්‍රීසි මීඩියම් ස්ටුඩන්ට්ස් ලටත් පැහැදිලි කිරීමක් කරන්න. So if we have English medium students, so you can raise the questions. So as I mentioned you earlier, just after A level, the next examination for business level 1 and 2 you will have in March and June 2021. Then again September and December 2021 you have the same examination sessions. After that in 2022 you have corporate level. Then by 2023 you can complete the strategic level with the 3-year period of practical training under the supervision of a chartered accountant. And also, as I mentioned you earlier, you will get an allowance from the organization for the period of that for the period of that training. So that opportunity is there. So for the registration, what you have to do is you have a dual option. You can physically visit the institute head office or one of our branches, and you can get the typical registration application form and just complete the application. And you should submit some supporting documents like your copy of your O-level certificate, then birth certificate, and passport size photograph. With that, you have to pay 3,200 as the registration fee. So always we are recommending you to get the registration done as soon as possible, because we have given the deadline as the 31st of December for those students who are planning to do their exams in March. So tomorrow also you can register with the institute through our online process, or you can just visit the institute or one of our branch and you can submit the application with 3,200 rupees. And also you have to purchase study pack. So you have 4 subjects for the business level 1, and for that you will you have to pay 8,800 for 4 subjects for the study pack. And by February, most probably from January to February, you will be able to apply for the March examination, and for that you have to pay 8,800 for the entire stage. That means per subject you have to pay 2,200 as the examination fee into 4 subjects, then 8,800. So those are the initial cost elements you have to bear for the business level 1. So if you plan properly, actually you can complete the business level 1 and business level 2 in 2021 even before the university admission. So those are the main points actually I want to share with you. So if you have any other clarification regarding the study plan and the registration process, examinations, right, about English and IT programs in English, especially students who are doing exams in English medium, please raise any questions, right? So we are ready to answer for those questions. This is your time actually. So do we have English medium students? So please raise any question. I think you have a lot of questions.
රංජි අපේ දරුවන්ගේ ප්‍රශ්න ඉවරද දන්නේ නැහැ නේද? මම හිතනවා දැන්ට ඉදිරිපත් කරපු තොරතුරු ටිකෙන් ළමයි තැයීමකටපත් වෙයි මේ. ඔව් ඒක තමයි. එතකොට ඕන මම හිතන්නේ මීට වඩාත් විස්තරයක් දැනගන්න ඕන නම් අපි මේ ළමයින්ට තවත් ප්‍රශ්න තියෙනවා නම් අර මාත්‍යගේ නැත්නම් ඩියම් ඔය රෙජිස්ට්‍රේෂන් බ්‍රාන්ච් එකේ වරලත් ගණකාධිකාරී ආයතනයේ ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න පුළුවන් ලයින් එකක් දුන්නොත් දුරකථන අංකයක්. ඔව් මේ ඔව් ඔයගොල්ලන්ට පුළුවන් ඇත්තටම මගේ නම්බර එක ලියා ගන්න. මම ඒ වගේම අපිට මේ අවස්ථාවේදී සම්බන්ධ වුණ නැතත් විශේෂයෙන් අපේ ශිෂ්‍යයන්ගේ ගොඩාක් කටයුතු සම්බන්ධයෙන් අපේ කටයුතු කරන අපේ කළමනාකාරතුමිය සුජීව මුනිදාස මහත්මිය මේ වෙලාවේ සඳහන් කරනවා. එතුමියගේ දුරකථන අංකයත් මගේ දුරකථන අංකයත් ඇත්තටම ඔයගොල්ලන්ට මේ අවස්ථාවේදී ලබා දෙන්නම්. ඒ ඔයගොල්ලන්ට ඕනෑම ගැටලුවක් තියෙන වෙලාවක අපිට SMS එකක් දාන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඒ විස්තර ටික අපි ඒ විදිහට निराකරණය කරගමු. මොකද ඔයගොල්ලන්ට ගොඩක් ওই දේවල් ඉදිරියේදී අවශ්‍ය වෙනවා. ඒතකොට මම අරුණ දයානන්ද මගේ කන්ටැක්ට් නම්බර එක වෙන්නේ 071 023යි 52යි 48 071 023යි 52යි 48. ඒ වගේම අපේ කළමනාකාරතුමියගේ නම්බර එක වෙන්නේ සුජීවා මුනිදාස නම්බර එක 071 023යි 52යි 41. එතකොට ඔය දුරකථන අංක දෙක ඔස්සේ ඕනෑම වෙලාවක අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් ඇත්තටම නැවත වතාවක් IAS ආයතනයට මම ඉතාමත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය වෙනුවෙන්. විශේෂයෙන් අපේ එදා ඉඳන්ම ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කීර්තිමත් අධ්‍යයන කටයුතු සපයන ආයතනයක් හැටියට ඉතාම හොඳ ප්‍රතිඵල වරලත් ගණකාධිකාරීවරුන් වසර ගණනාවක් තිස්සේ දායාද කරපු කීර්තිමත් ආයතනයක් හැටියට මේ දරුවන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් මේ වගේ අවස්ථාවක් අපිට ලබා දීම සම්බන්ධයෙන් IAS ආයතනයේ විශේෂයෙන් රංජිත් මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඕනම ප්‍රශ්නයකදී අපිට ඔය දුරකථන අංක ඔස්සේ සම්බන්ධ කරගෙන අපි ඒ ප්‍රශ්න විසඳගෙන අපි අධ්‍යයන කටයුතු හොඳින් කරගෙන ගිහිල්ලා විභාග පාස් වෙලා වරලත් ගණකාධිකාරීවරුන් හැටියට ආයතනයේ සමාජිකත්වයට ගන්න අධිෂ්ඨාන කරගන්න කියලා අපි ආයතනයේ වෙනුවෙන් ඉල්ලනවා.